තුන් ලෝම සද්ධර්මයෙන් නැවෙන්නට අපට ධර්මයේ දේශනා කළා වූ අපතථාගත ලෝතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සියලුම තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට නමස්කාර වේවා. තුන් ලෝකයටම සදහම් මැස පහළ වීමට මේ ධර්ම සාකච්ඡාව හේතු උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කොට නිර්වාණයෙන් සැනසෙන්නට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලවලට පත්වීම සඳහා කළ යුතු එකම දේ සද්ධර්ම ශ්‍රවණේ බව දේශනා කළ තථාගතයන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට තුන් ලෝකෙටම අවස්ථාව ලැබෙන මොහොතක් අපි අවබෝධ කර ගන්නට ඕන. සද්ධර්මයේ සඳහන් වෙනවා සම්මා දිට්ඨිය. සද්ධර්මයේ අනු සම්මා දිට්ඨියට පත්වීම. ලෝකෝත්තර මාර්ගය කියන්නේ සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනය කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියලා ලෝකේ දෙකට බෙදෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඇත නැත කියන අන්ත දෙක ඇසුරු කරමින් බාහිරය ගැන දැඩි විග්‍රහයක් කරගන්නා වූ අන්තයන්. සම්මා දිට්ඨිය කියන්නේ ඒ අන්තයන් පිළිබඳ නුවණින් තමා තුළින් අවබෝධයෙන් බලමින් එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසමින් තමා තුළ හට ගන්නා වූ දුක්ඛ ස්කන්ධයන්ගෙන් තමා තුළින් ගැලවීම තමාම උදා කරගන්න ඥාන දර්ශනය සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨියට පත්වීම අපහසු වගේ දැනුණට මේ හොඳට අවබෝධ කරගත්තට පස්සේ අපහසු දෙයක් නෙවෙයි. අවබෝධ කර ගන්නතුරු සද්ධර්ම ඥාන අපිට ලබාගත යුතුයි. අපි සද්ධර්ම ඥාන ලබා ගත්තට පස්සේ අපි තුලින් මේ දර්ශනය දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඥාන දර්ශනය සද්ධර්මය දකින්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ තාක් අපිට සද්ධර්ම ශ්‍රවණය කරන්නට වෙනවා. පළමුව අපි හොඳටම අවබෝධ කර ගන්නට ඕන දහම යනු කුමක්ද කියලා. අවබෝධ නැති දෙයක් අපි තුල ජීවමාන වෙන්නේ නැහැ. ඒ නිසා දහම හොඳට අවබෝධ කර ගන්නට ඕන. සංසාරේ පවතින අවිද්‍යාව මත. සසරේ සීල තලයන් වලට යන්න තියෙන මාර්ගයේ අවිද්‍යාවේ සිඳෙන අඩු වෙමින් යන මාර්ගයන් තුල අනාගාමි ඵලයේ අකනිට්ඨක බ්‍රහ්මතලයේ දක්වා යන්නට පුළුවන්. අවිද්‍යාව සම්පූර්ණ හිඳුනේ නැති නිසා අනාගාමි ඵලයේදී අකනිට්ඨක බ්‍රහ්මතලයේ උපදිනවා. සියලු අවිද්‍යා ශේෂයක් නැතිව නිරෝධ වුණු දවසට රහතන් වහන්සේ මේ 31 තලයෙන් සමුගෙන අජරාමර සාන්ත නිවනට ස්ථිරපත් වෙනවා. අපිට තේරෙන බස මෙය. එම නිසා මේ තේරෙන බසින් කියද්දී යම් යම් දහමට අවඩවල් වෙනවා. නිර්මලම වචනෙන් කියන්න ගියොත් අවබෝධ කරගන්නට එකපාරට අමාරුයි. එතකොට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ අපි අපිව අවබෝධ කරගන්න එක. අපිට නොපෙනී අපේ ජීවිතේ ක්‍රියාත්මක වුණු හැටි අපි තුලින් අපි අවබෝධ කරගන්න එක. අපි තුලින් අපි අවබෝධ කරගන්නකොට අපි හැම දිනාටම අපිව පේන්න ගන්නවා. තමන්ගේ ආධ්‍යාත්මය කියන මේ හැමෙන් ඇතුළාන්තය කේසාන්තෙන් යට පාදාන්තෙන් උඩ හැම ඇතුළු තමන්ගේ ජීවිතය කියලා තියෙන මේ ක්‍රියාත්මක වෙන්නා වූ විවිධ අරමුණු පහළ වෙමින් ජීවිතයේ වශයෙන් ක්‍රියාත්මක වෙන්නා වූ තමන්ට නොපෙනී තිබුණු මේ ස්ථානයේ ලෝකයේ ලෙස ආධ්‍යාත්මයේ ලෙස තමන්ට පේන්න ගන්නවා. ඒක මුලදී දකින්න අමාරුණත් අවබෝධ කරගනිද්දි දැනෙන්න ගන්න හොඳට. මගේ හිත කිලිටු වෙනව නේද කියලා. මගේ හිතට විවිධ අරමුණු වෙනකොට හිත කිලිටු වෙනවා. මගේ හිත දරුණු වෙනවා. මගේ හිත විවිධාකාර අරමුණු කරා යනකොට ඒ අරමුණට අනුව මගේ කයේ ක්‍රියාකාරීත්වයන් පවා වෙනස් වෙනවා. කියලා Tamanට මේ සිතට අනුව සිතුවිල්ලකට අනුව අරමුණකට අනුව කය ක්‍රියාත්මක වෙන හැටි. අරමුණකට අනුව Tamanට වචන පහළ වෙන හැටි. අරමුණ දරුණු වෙන්න අනුන්ට අහන් ඉන්න බැරි වචන බවට මේක පරිවර්තනය වෙන හැටි. අරමුණේ තියෙන කෙලෙස් ගති අඩු වෙන්න එහි නිවුණු වචන අහන් ඉන්න කෙනා නිවෙන වචන ප්‍රකාශ වෙන හැටි.
ඔබට ඔබ තුළින් දකින්නට ලැබෙනවා. කවදාවත් ඔබ නොදැක්ක එකක්. පෙර නොවසපු දහමක් කියන්නේ මෙන්න මේ තමා ගැන දැනගන්න ඥාන දර්ශනය අහන දවස පෙර නොවසපු දහමක්. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. අන්න එය දකින්න තැන චක්කුන් උදපාදී. පෙර නොවසපු දහමක් අහලා ඒක තමන්ගේ ජීවිතය තුළින් දර්ශන ඥානයක් බවට දැක්මක් බවට පත් වෙන තැන. ඥානං උදපාදී. ඒ පෙනෙන සැන, ඒ විග්‍රහ වෙන තැන චක්කුන් උදපාදී ඥානං උදපාදී. ඒ සත්‍යයි කියලා Tamanට ගැළපීමෙන් ඔප්පු වෙන තැන. ඒ දුකමයි, ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කළ දුක. සංසාරේ දුක උදා කරලා දෙන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා දැක්කම ඔය ප්‍රඥා උදපාදී කියන තැනටපත් වෙනවා. එතකොට තමාව දකින්න තැන තමයි විද්‍යාව තියෙන්නේ. උපාදාන ස්කන්ධයේ දුක හඳුරන තැන විද්‍යාව. අවිද්‍යා සූත්‍රයේ මේ උගන්වන්නේ පංච උපාදාන ස්කන්ධය ගැන නොදන්න එක අවිද්‍යාව කියලා. විද්‍යා සූත්‍රය උගන්වන්නේ පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න තැන විද්‍යාව කියලා. එතකොට ආලෝකය උදා වුණා කියන්නේ Taman තුල Tamanට වෙන නොපෙනී තිබුණු ලෝකයේ පෙනෙන දෙයක් බවට පත් වීම. ආලෝකයක්මයි. ආලෝක උදපාදී. මේ පෙර නොවසපු දෙයක් තුලින් මෙන්න මේ වගේ තමා ගැන විග්‍රහ කරගනිමින් විග්‍රහයකටපත් වෙමින් දර්ශනයකටපත් වෙමින් අවබෝධයකටපත් වෙමින් ජීවිතයේ හිමින් තිබුණු දරුණුකම් ජීවිතය තුළ තිබුණු දරුණුකම් කෙලෙස් වල තියෙන බියකරුකම් අඩු වෙමින් යනකොට Tamanට තමාගේ හිත කය සැහැල්ලු වෙනව දැනෙනව පා වෙනව වගේ දැනෙනවා. ඒක ශුන්්‍යතාවය දක්වා යනවා. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් හිස් බව දක්වා. මොකුන් නොදැන තත්ත්වේ නෙවි ඒ මහ හිතේ නොදැනෙන මට්ටම සතිය අක්‍රිය මට්ටම ඒක නෙවි තමන්ගේ කෙලෙසුන්ගෙන් හිස් බව දක්වා. කාලයක් යනකොට තමන්ට දැනෙනවා කෙලෙස් අඩු වෙන බව. වෙනද ඒ රූප දැක්කම කෙලෙසෙන ප්‍රමාණයක් දැන් ඒ දැක්කහම තමන් නොකෙලෙසෙන හැටි තමන්ට දැනෙනවා. ඒ தත්ත්වය දක්වා තමන්ගේ මේ දර්ශන ඥානය ගමන් කරනවා. තමන්ගේ ඵලය තමන් දකිනවා. තමාගේ සිත තුළ කෙලෙසුන් අඩු බව තමා දකිනවා. තමන්ට දකින්න පුළුවන් දෙයක් මේක. ආපසු හැරිලා බලනකොට පේනවා පෙර කොහොමද මේ දහම අහන්න ඉස්සෙල්ලා මේ දහම දකින්න ඉස්සෙල්ලා තමන් කවුද දැන් කවුද? බාහිරේ වෙනස් කරන්න නෙවෙයි අපිට ඉගන්නේ. අපිට කවදාවත් බාහිරේ කොච්චර වෙනස් කරත් අපි සැනසෙන්නේ නැහැ. අපිට අද ඕන විදිය එකක් බාහිරේ හෙට තවත් විදියක්. කවුරු හරි හිතුවොත් මේ රට ඉතාලිය වගේ කරන්න හෙට හිතෙයි ප්‍රංශය වගේ කරන්න. ඒ මිනිහ පිස්සෙක්. මේ රට මේ මාර්ග ඥානය ලබාගත් කෙනෙක් මේ සියල්ලකින් මිදෙනවා. ලෝකෝත්තර මාර්ගය කියන්නේ වෙනම එකක්. ඉතින් මේව හද ඉන්න ඇලවල් සකස් කර ඉන්න එක නෙවෙයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඒ ලෝකෝත්තර මාර්ගයේ හැවත් ආර්ය ශ්‍රාංගික මාර්ගය එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව අවිද්‍යාව නිරෝධ වෙන විදියට නොදන්නකම නැති වෙන විදියට අවබෝධය බලවත් වෙන විදියට අවබෝධය පුළුල් වෙන විදියට තමාව දකින්න එක. තමාගේ මේ සිතේ කෙලෙස් හටගන්න ස්ථාන Tamanට පෙනෙන ශක්තිය. දකින්න එක බොහොම උසස් වී යනකොට තමන්ගේ හිත හැල්ලු වෙනවා තමන්ටම දැනෙනවා. තමන්ගේ කය සැහැල්ලු වෙනවා තමන්ටම දැනෙනවා. තමන්ගේ වචන පිරිසිදු වෙනවා තමන්ටම දැනෙනවා. මේ මහා අවබෝධයට මහා උතුම් අවබෝධයට තමන්ගේ ජීවිතය පත් වෙනවා වෙනස් වෙනවා. ඒවා තමන්ටම දැනෙනවා. අන්නේ දැනීම තුල තමන්ගේ ජීවිතයේ ආදර්ශමත් වෙනවා තමන්ට. පෙර කොහොමද දැන් කොහොමද? මුලින් තමන් කොයි තත්ත්වෙද හිටියේ දැන් තමන් ඉන්නේ කොයි තත්ත්වෙද කියලා ආදී වශයෙන් මහ විග්‍රහයක් තමන්ටම එනවා. එතකොට හුතුල හට ගන්නව විරිය. මහා බලයක් හට ගන්නව දහමට නැඹෙන්න. ඒ සිතේ ඉබේ හට ගන්න දේවල් ආයාසෙන් හටගන්නේ නෑ ඕවා. ඒ බලයෙන් හට ගන්නකොට ඒ මහ බලයක් ලෙස ඒ පැත්තට නැමෙන්න හිත හට ගන්නකොට හිතේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට දැඩි වීරයක් දහමට තමන්ගේ ජීවිතය තුළම බලයක් ලෙස හට ගන්නවා. ඒ ශ්‍රද්ධාව බලවත් වෙනවා. මුලින් පටන් ගත්තේ ශ්‍රද්ධාවෙන් අවබෝධ කරගන්න. දැන් ශ්‍රද්ධාවෙන් භාවිතා කරන්න. බල ධර්ම බවට මේවපත් වෙනවා.
ඒ ඉන්ද්‍රිය ධර්ම ලෙස මූලික අංග ලෙස වැඩුණු මේවා බලයන් ලෙස තමන්ගේ ජීවිතේ ප්‍රධාන බලයන් ලෙස තමාව දකින්න එක, තමාගේ සිත දකින්න එක නොදැක්කොත් මොකක්ද වගේ ඒ මට්ටමටම එනවා. දැක්කම පුදුම සතුටක්. ඒ දහම හරිම සතුටුයි. දකින්න හිත පේන්න හිතේ මොනතරම් කෙලෙස් හටගත්තත් හිත පේන්න පුදුම සතුටක් එනවා. හිතට පොඩි ලැජ්ජාවක් එනවා කෙලෙස් හටගත්ත කියලා. හිතට පොඩි බයක් එනවා පොඩ්ඩක් හරි භාවිත වුණා මේක තමයි චේතනා කර්මය කියන්නේ. මං ගෙවන්න ඕන මේ විපාක. නැවත මේක මරණාසන්න වෙලාවේ මේ ඉන්දියම් මතක් වුණොත් ඒ මතක් වුණාම මේ රූපෙට හිතෙන් ඇලුනොත් කාම වුණොත් කාමුණු රූපෙට තණ්හාව පහළ වුණොත් මම භවයේ නැවත උපදිනවා. ඉපදුනොත් කාගවත් උදව්වක් නැහැ. මේ ධර්ම ශ්‍රවණය කරන්න තියෙන මේ යුගේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන මේ යුගෙත් මට බැරි නම් අඳුරු යුගයක පහළ වුණොත්, දහම නැති යුගයක පහළ වුණොත්, කල්යාණ මිත්‍රෝ නැති යුගයක මම පහළ වුණොත් මට වෙන විපත ගැන එවෙලෙ හිතෙනවා. එතකොට ඔහු ගා පුදුම බයක්. ඔහුට ඔහු නොපෙනෙන එක ගැන ඔහුට බයක් එනවා. මේ දහම දන්න කෙනා ගැන කියන්නේ. නොපෙනෙන මොහොත ගැන ඔහුට පුදුම පසුතැවීමක් එනවා. වෙනද පසුතැවෙන්නේ බාහිරය ගැන. දැන් පසුතැවෙන්නේ සිත නොපෙනෙන එක ගැන. නොපෙනුණු ඒව ගැන ඔහුට ලොකු පසුතැවීමක් එනවා. පෙනුනත් පොඩ්ඩක් හරි ඇසුරු වුණොත් ඔහු හරි බයයි. සංසාර ගැන අවබෝධය එන්නේ යන්නේ අයට විතරයි. අනිත් අයට සංසාර ගැන අවබෝධයක් ඉන්නේ නැහැ. පාඩමක් අහන් ඉන්නව විතරයි. ඒ අය සසර ගැන දැනෙනවා ඒ අයට. ඒ අයට ඥාන පහළ වෙනවා. අනිත් අයට නැති ඥාන දර්ශනයක් ඔහුට තියෙනවා. ඔහු කවදාවත් කියන්නේ නැහැ ලෝකෙ හිස් කියලා. ඔහු කවදාවත් කියන්නේ මරණයන් මත උපදින්නේ නැහැ කියලා. ඔහු දන්නවා මේ හේතුඵලය තියෙන තුරු, අවිද්‍යාව තියෙන තුරු භවය ඉවර නැහැ කියලා. බුද්ධ ඥාණයෙන් සම්මා දිට්ඨිය තමා ඉන්නේ. මේ ලෞකික සම්මා දිට්ඨිය වැඩුණු නිසා. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ භවය ගැන දන්න එක. කර්මයේ විපාක ඇත නැත කියලා දන්න එක. අකුසල කර්ම වලට දරුණු විපාකත්, කුසල කර්ම වලට හොඳ විපාකත් ඇත කියලා දන්න එක. යාගවලට ආනිසංස ඇත, විපාක ඇත කියලා දන්න එක. එතකොට භවයේ ඉන්නකම් මව් දෙමව්පියෝ ඇත, ඕපපාතික සත්වයෝ ඇත කියලා දන්න එක ලෞකික සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය නැති කිසි කෙනෙකුට ලෝකෝත්තර මාර්ගයක් වැඩෙන්නේ නැහැ. එම නිසා අපි එවැනි අවබෝධයක ඉන්න පිරිසක් නම් එතකොට දහම අහනකොට Tamanට තේරෙනවා තමන්ගේ හිත කොහොමද වැඩ කරන්නේ. තමන්ගේ චිත්තය කොහොමද වැඩ කරන්නේ. තමන්ගේ හිතට එනවනම් යම්කිසි දරුණුකමක් දහම අහපු කෙනෙකුට ඒක එනකොට හිත ඇඟ වෙනස් වෙනකොට දැනෙනවා. ඇඟ වෙනස් වෙනකොට ඒක පේනවා. ඇඟ වෙනස් වෙනකොට ඔහුගෙන් ධර්ම ඥානය පහළ කරන ඔහුව බේරගන්න. දහමින් ඔහුව රැකෙන්නේ. අන්න එතනයි ඔහු විනාශ වෙන්න ගිය තැන දහමින් ඔහුව රැකෙන තැන ඔහුට උදා වෙනවා. දහම් පණිවිඩය ඔහුගේ හිතට එනවා. එනවා කියන්නේ සාකච්ඡාව, තීන්දුව, තීරණය මොහොතේම ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොටම ඔහුගේ හිත පෙනෙනවා. මේ හිතේ තිබෙනා වූ ක්ලේශ ධර්මයන්, රාග, ද්වේෂ, මෝහයන් පෙනෙන්න ගන්නවා. පෙනෙනකොට ඔහුට ඒක විග්‍රහ වෙන්න ගන්නවා. ඇයි කොහොමද මේක පහළ වුනේ? මේ ඇස රූපේ ගැටුණු නිසා. ඇස රූපේ කියන්නේ ආයතන දෙකක්. ඇස කියන්නේ ආධ්‍යාත්මික ආයතනය කියලා. බාහිර රූපයක් ලෙස රූපය පේනවා. ඒක බාහිර ආයතනයක් ලෙස පේනවා. ඇස ආධ්‍යාත්මික ආයතනයත් රූපේ බාහිර ආයතනයත් ලෙස පේනවා. මේ දෙක ගැටෙන තැන ස්පර්ශය කියලා ඔහුට එවෙලෙම සාකච්ඡා වෙනවා. මේ වෙලාවෙම විඥානයේ ක්‍රියාත්මක වෙලා විඥානය කියන්නේ දන්න බව. දන්නවා කියලා හිතෙන බව විඥානය. මේ තුන් දෙනා එකට ඉන්න බව ඔහු දන්නවා. තින්නම් සංගතිපස්සෝ මේ තුන් දෙනාටයි ස්පර්ශය කියන්නේ කියලා ඔහු දන්නවා. යමක් දැනීමක් පහළ වුණා නම් එතන තියෙන විඥානය කියලා ඔහුට ඒ මොහොතේම ධම්මස පහළ වෙනවා. ධර්ම ඥානය පහළ වෙනවා. ඒ උත්තරීතර ඥානය පහළ වෙනවා කියන්නේ සතිය එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමාට නොපෙනුණු දේවල් Tamanට පෙනෙන්න දැනෙන්න ගන්නකොට ඒකට කියනවා සතිය කියලා. ඒ තමාව දකින්න තැන. එතකොට Tamanගේ හිතට ක්ලේශයක් එනකොට දන්නවා මමට මේ කෙලෙසේ ඇසුරු කරොත් මම මරණාසන්න වෙලාවෙත් මේක මතක් වෙන්නට පුළුවන්. මේක ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ක්‍රියාත්මක වුණොත් ද්වේෂෙන් හිටියොත් මෙන්න මේ සතර අපාවල උපදින බව. ලෝභය આવොත්
ලෝභේ පරතරට ගියොත් සතර අපාවලත් ඉන්නේ නැත්නම් සත්වාත්ම ප්‍රේතාත්ම වලට යන බවත්. ද්වේෂයේ උපරිමය සතර අපාවලත් ඉන් මෙහා යක්ෂාත්ම වලත් දරුණු තිරිසන් ආත්මවලත් උපදින බව දැනෙනකොට පුදුම බයක් එනවා. මනුස්සාත්ම මෙච්චර ඉන්න බය නම් තිරිසන් ආත්මවල තියෙන ගැටලු තිරිසන් ආත්ම ගැන දැනෙනකොට ඔහුට මතක් වෙනවා මේ එක වචනයකට පුළුවන් නේද මං තිරිසනෙක් කරලා උපදවන්න. ප්‍රේතෙක් කරලා උපදවන්න පුළුවන් නේද? යක්ෂාත්මක උපදවන්න පුළුවන් නේද කියලා ඔහුට මහා පුදුම බයක් එනවා. අන්න ඒ බයත් එක්ක ඔහු නැවත නැමෙනවා දහමට. ඔහුගේ හිත හැමතිස්සෙම මේ ධර්ම ඥානයත් එක්ක බැඳෙමින් කෙලෙස් මල කඩමින් කෙලෙස් වලට වැටබඳිමින් කෙලෙස් වල තිබෙන ක්‍රියාවන්ගෙන් මගහරිමින් හිත ක්‍රියාත්මක වෙනකොට ඔහුගේ හිත සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා. ඔහුට දැනෙනවා මේ මගේ සීලය කියලා. ඔහු දන්නවා මේක තමයි සීලය. හිතේ කෙලෙස් අඩු වෙනකොට හිත සිල්වත්. කයේ කෙලෙස් අඩු වෙනකොට ඔහු දන්නවා කයේ ක්‍රියාකාරීත්වයේ ඒ කෙලෙස් සමග ක්‍රියාකාරීත්වයේ බලය අඩු වෙනකොට සීලවන්ත බව කියලා ඔහු දන්නවා. එතකොට ඔහු සිල් කියලා පදයකින් ආරම්භ කළා නොවේ ඔහු සිත සුද්ධ කරා. සිත සුද්ධ කරනකොට ඒ පටන් ගන්නෙම ප්‍රඥාව. දුක හඳුනනකොට සිතේ හට ගන්න කෙලෙස් නැවත උපදින්න දුකට උදව් වෙනවා කියලා දකිනකොට දුක හඳුනන දුක්ඛේ ඥානං මේ තමයි දුක. මේ රූපේ දුකක්මයි මේ සංකල්පේ දුකක්මයි භවයේ නැවත උපදින්න උදව් වෙන ධර්මතාවක්මයි මේ මොහොතේද මට කෙලෙස් රැස් කරන ධර්මතාවක්මයි කෙලෙස් රැස් කරන නිසා කෙලෙස් වල අයිතිකාරයෙක් වෙන්න උදව් වෙන ධර්මතාවක්මයි කියලා ඔහුට පේනකොට ඔහු දන්නව නැවත උපදින්න උදව් වෙන්නේ මේ ධර්මතාවමයි කියලා දකිනකොට ඔහුගේ හිත තුළ මේ සාකච්ඡාව සිද්ධ වෙනකොට අර කෙලෙස් වල බර අඩු වෙනකොට අන්න ඔහු දන්නවා දැන් ඔහු සීලයටපත් වුණා. හැබැයි ඔහු සීලය ප්‍රකාශ කරන් සිල් ගත්තා නොවේ. ඒ තරම් ඔහුගේ හිත සුද්ධ වෙන්න ගන්නවා. එතකොට ඔහු ආරම්භ කරේම ප්‍රඥාවයි. ඔහුගේ ජීවිතේ පටන් ගන්නෙම ප්‍රඥාව. ප්‍රඥාව වැඩුණි සද්ධර්ම ශ්‍රවණය කරමින් සිටිද්දී. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඔහුගේ ප්‍රඥාව වැඩුණි. ඔහුගේ සසරේ පෙර පංසාර පිං ඒ මොහොතේ ඔහුට නොදැනෙන ක්‍රියාත්මක වෙලා. අවබෝධ වෙනවා කියන්නේ පෙර සසරේ කරපු පිං එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කරපු පෙර සංසාර ආත්මීය ශක්තියින් මේ මොහොතේ අහනකොට ඒවත් එක්ක ක්‍රියාත්මක වෙනවා. කටහඬක් ඇහෙනකොට ඔහු අපි හඳුර ගන්නවනම් අපිට නැපෙනී අපි ගේ ඇතුලේ ඉන්නකොට එළියෙන් හඬක් ඇහෙනකොට අර ඉන්නේ සිරිසේන හෝ අර ඉන්නේ සිරිපාල හෝ කියලා අපිට හැඳිරීම පහළ වෙන්නේ ඒ අපේ අතීත දැනීම ඒ හඬ සමග ක්‍රියාත්මක වෙලා. ඒ අපි කරේ නෑ ඒවා අනාත්මීයව. එහෙම නැත්නම් ඉබේ සකස් වීම සමගම සකස් වුණා. එහෙම නැත්නම් ක්‍රියාවක් ලෙස පහළ වුණා. අන්න ඒ වගේ මේ දහම අහනකොට ඔබේ සංසාරේ පෙර පින්බලයනොත් මේ සමග ක්‍රියාත්මක වෙන නිසයි අනේ මට තේරුණා කියලා කියන්නේ. පෙර සංසාරේ බලයන්ද මේ මොහොතේම ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවේ පවෙන් ඔබ තොරයි. ඒ ධර්ම ශ්‍රවණය කරන හැම කෙනාගේම සිත පවෙන් තොර වෙනවා. ඒක නිසා තමයි පටන් ගන්න මේ පව් නොකරන තැනක් ඒක. සබ්බපාපස්සා කරන මේ පව නවතිනකොටම මේ ප්‍රඥාව යොදාගෙන ධර්ම ශ්‍රවණය කරද්දී අවබෝධයටපත් වූ තැන ඉඳගෙන ධම්මස පහළ වෙනකොට පව නවතිනවා. පව නවතිනකොට කුසල වැඩිනවා. කුසල සුපසම්පදා. එතකොට ඔහුගේ හිත පිරිසිදු වෙලා යනවා. උපන් අකුසල් පහ වෙනවා කියන්නේ උපන් රාග දේශ මොහයන් අකුසල් කියන්නේ ඒවා දුරු වෙනවා. නූපන් අකුසල් නූපදිනවා කියන්නේ නැවත ඒ හටගත් හැඳිරීම තුල රාග දේශ මොහයන්ගේ ක්‍රියාව නතර වෙලා ඒකයි නූපන් අකුසල් නූපදිනවා කියන්නේ. අර ඒ සතර සම්‍යක් ප්‍රදාන වීරිය ආරම්භ කරන්නෙම නූපන් අකුසල් නූපදිනවා කියලා. නූපන් අකුසල් නූපදින්නේ උපන් අකුසල් පහ වෙන නිසා. උපන් අකුසල් පහ වෙන්නේ ධම්මස තිබෙන නිසා. ධම්මස තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරපු නිසා. ධර්ම ශ්‍රවණය කරන්න හිත පැහැදෙන්නේ පෙර සංසාරේ යම් දවසක අමාරුවෙන් මේක ආරම්භ කරලා පවත්වපු නිසා. ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් දහම් දේශන තැනක අපි අහන් ඉඳලා ඒකල පැහැදිලා උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ආපු නිසා. ඒ සීළු බල මේ දහම අහන වෙලාවේ අපට නොදැනෙන්න ක්‍රියාත්මක වෙනවා. මේවා නොදන්න අයට අද දැන ගැනීමටයි මම මේ චුට්ට මේ කතා කළේ. එම නිසා අපි ධර්ම ශ්‍රවණය කරන වෙලාව කියන්නේ පවෙන් තොර
කුසලේ බලවත් වෙන සිත පිරිසිදු වෙන සම්බුද්ධ ශාසනය බවට තමන්ගේ ජීවිත ක්‍රියාවපත් වෙන මොහොත. එතකොට අපි තේරුම් ගත යුතුයි මෙන්න මේ ධර්ම ශ්‍රවණය කරන හැම මොහොතකම මේ උත්තරීතරත්වය ජීවිතයක තීන්දුව වෙනව නම් පවෙන් තොර බවත් කුසලෙ වැඩෙන බවත් සිත සුද්ධ වෙන බවත් ධර්ම ශ්‍රවණය කරද්දිත් Tamanට ධම්මස පහළ වෙද්දිත් වෙනවා නම් මේ අවබෝධ කරගෙන මේ ඔප්පු කරගත්තට පස්සේ ඔබේ හිත ගමන් කරනවානේ හැමතිස්සෙම මම දාම අහන්න ඕන කියලා ඒක බලයක් බවට පත්වීම සඳහා අර ඉන්ද්‍රිය ධර්ම එහෙම නැත්නම් මුලින් අවබෝධ කරගත්ත දේ මහ බලයක් ලෙස තද වූ දැඩි බවක් දක්වා ගමන් කරනවා. අර ශ්‍රද්ධාව වෙනද තිබුණු පටන් ගන්න අද විතරක් අහනවා කියලා පටන් ගත්ත ශ්‍රද්ධාව හැම මොහොතේම අහන්න ඕන කියලා ශ්‍රද්ධාව දක්වා බල ධර්මයක් දක්වා වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පටන් ගන්නෙ ශ්‍රද්ධාවෙන්. බල ධර්ම පටන් ගන්නෙ ශ්‍රද්ධාවෙන්. ඉන්ද්‍රිය ධර්ම තුලක් තියෙනවා විරිය, බල ධර්ම තුලක් තියෙනවා විරිය. මොන විරියද? චිත්ත විරිය. සිතක පවත්නා වූ යමකට නැඹුරු කරන බලය. එතකොට ධර්ම ශ්‍රවණය කරන්න හිත නැඹුරු කරන බලය තමයි විරිය. මුලදී දහම අහනකොට මේ ගානට හිත නිවෙනවා නම් දහම අහනකොට නිවෙනවා කියලා අවබෝධ වුණාට පස්සේ විරිය දැඩි වෙනවා. ඒකයි ඒක බල ධර්මයක් වෙන්නේ. එතකොට මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම සකස් වෙමින් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙමින් තමන්ගේ ජීවිතය තුළ මේ වෙනස සිද්ධ වෙනවා. එතකොට ඔහුට බොහෝම නිවුණු ඔහුට ඔහුව පේන ඔහුගේ ආධ්‍යාත්මය පේන පංච උපාදාන ස්කන්ධය පෙනෙන සකස් වෙන සිත කය වචනේ පෙනෙන කුමකට අනුව සකස් වුණාද? පුණ්‍යාභි සංස්කාරයක් මත එහෙම නැත්නම් පිං සංකල්පයක් මතද? පාප සංකල්පයක් මතද? අපුණ්‍යාභි සංස්කාරයක් මතද? අනිජ්ජාභි සංස්කාරයක් මතද? බලයක් මතද? රූප ධානය රූප අවචර ධානය මොකක් හරි වැඩෙන මොහොතක සිත ක්‍රියාත්මක වීමක්ද කියලා ඔහුට පේනවා. එතකොට සතිය හොඳට වැඩෙනවා. ඔහුට එතකොට දැන් දැනෙනවා පිටතට ගිහිල්ලා නැහැ හිත. අරමුණු ශබ්ද ඇහුණට ඒවා පසුපස සිතේ දුවන ගතිය නැවතිලා. ඇසට ඒ වෙලාවට බාහිර අනෙක් රූප දැනුණට දැක්කට ඒවා පසුපස දුවන සංකල්ප බවට පත් වෙන ගතිය නැවතිලා කියලා ඔහුට දැනෙනවා. ඔන්න සතියේ බලය එන හැටි. එතකොට ඔහුගේ හිත හැමතිස්සෙම කැමති වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ කියන්නේ ඔහු නිකන් ඉද්දිත් දහම මෙනෙහි වෙන එකයි ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ. තනියෙන් තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් ගත්ත දහම තමන්ගේ ජීවිතාංග බවට පත් වුණාම මේ මනසම දෙආකාරයෙන් මනෝපුබ්බංගමා ධම්මා යුතුම් ධම්මපද ගාථාවේ පෙන්නනවා පසන්නේන පදුට්ටේන කියලා. කෙලෙස්වලදී පදුට්ටේනත් නිර්වාණයේදී පසන්නේනත්. එහෙනම් මනස දෙආකාරයකට අපේ මන ආයතනේ වැඩ කරනවා. ඒක පැහැදිලිවම පෙන්නනවා ධර්ම සූත්‍ර පිටකේ සූත්‍ර දේශනාවල මනෝ විඥානේ මෙතන අපට වැඩ කරනවා නිවන් දකින්න කෙලෙසුන්ගෙන් මිදෙන්නටත් ඒ විඥානයේ මන ආයතනය අනිත් පැත්තට වැඩ කරනවා. මනසෙම උපදවන්නා වූ කෙලෙස් ධර්මය මනසින්ම පෙන්නනවා මේකයි කෙලෙස් කියලා. එතකොට ඔහුගේ හැම තිස්සෙම හිත තුල රජ කරන්නේ දහම. ඔහු ඒක දහම මෙනෙහි කරන ගමන් ජීවිතේ තියෙන අවවැඩ කටයුතු කරගෙන යනවා. ඒව පොඩ්ඩක්වත් බාධා නැහැ. දහම අහනවා කියන එක හිතෙන් දැන් අපි කෙනෙක් එක්ක කතා කරද්දි කොච්චර දේවල් හිතට එනවද? ඒක බාධා වුණාද ඒක කතා කරන්න බලන්නකෝ. අයි අපි දහම කෙලසඳ විවිධ විකෘති මිනිස්සු මේක දහමට අපි බය කරලා. ඔබ දැන් කෙනෙක් එක්ක ඔබ ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඔහු අහන ප්‍රශ්නෙට උත්තර දෙද්දි කොයිතරම් දේවල් ඔහුගේ හිතට මොන දේවල් එනවද? ඒව කියවෙන්නේ නැහැ ඉන්ටර්විව් එකේදී. අහන කෙනෙක් කියවෙන්නේ. ඔබ දිහා බලලා තීරණය ගන්න. අදවත් මේ විකෘති ලෝකෙන් ගැලවෙන්න. පාර යනකොට පාර පනිනකොට කොච්චර දේවල් හිතනවද? ඒව කරොත් පාර මැද ඉඳන් හැපෙනවනේ වාහනේ. අරව හිතන එක නැවතිලා නැහැ පාර පැන්නට. හොඳටම මන් දන්නවා. ජීවිතය ගැන අවබෝධයෙන් බැලුවොත් විතරයි මේවා පේන්නේ. නැත්තම් නෑ කියලා කියයි. එතකොට ඔබ බොහොම අවබෝධයෙන් බලන්න ඔබ දෙසද. ඔබ බත් කනකොට කොච්චර දේවල් හිතනවද? කටට අත යන එක නැවතින්නේ නැහැ. ඒව පුරුද්දෙන් කරනවා. ඒ වගේ දහමත් එහෙමයි. මේ දහම භාවිතා කරන ගමන් ඕන වැඩක් කරන්න පුළුවන් ඔබට. එදිනදා ජීවිත ක්‍රියාව තුළ ජීවිතයට උදව් වෙන පවට අයිති නැති නිවනට බර කරගෙන සියලු ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්න පොඩ්ඩක් අබාධ නැහැ. ඒකයි අනාගාමි වෙනකන් ගෙදර ඉන්න පුළුවන්.
ලෞකික ජීවිතය අනාගාමී කෙනෙකුට වාසය කරන්නට පුළුවන්. ඔබ දන්න සුද්ධෝදන රජු අනාගාමී වෙලා රට පාලනය කරා. බන්දුල මල්ලිකාවල අනාගාමී වෙලා නිවසේ හිටියා. නන්ද මාතාවල අනාගාමී ඵලයේ ගෙදර හිටියා. එතකොට මේ හැම කතා වස්තුවකම උදාහරණ ඔබට එය ඔබේ ජීවිතෙන් බලන්න ගන්නකොට පෙනෙයි. ඔබ දැන් කෙනෙක් දිහා බැලුවොත් මොනතරම් දේවල් හිතට එනව නැද්ද නේද? ඔහු එක්ක ඔබ කතා කරනවා ඇති. කොහෙද ගියේ කියලා අහන ගමන් හිතට පුදුමක දේවල් එනවා ඇති. විවිධ සංඥාවල් නානත්ත් සංඥා. නේද? දහම නොදන්න නිසා දෙකොල්ලම හොඳයි එයාගේ එන සංකල්පයට අනුව මූණ හැඩේ වෙනස් වෙනවා. අනික් කෙනාට ඕනනම් බලා ගන්න පුළුවන් දහම දන්නවනම්. මෙයිට මෙහෙම දෙයක් හිතිලා කියලා. ඒක මූණේ සටහන් වෙනවා. කාය සංස්කාරේ කය සකස් වෙන ක්‍රියාවත් එක්ක. චිත්ත සකස් වෙනවා නම් කාය සංකාරي චිත්ත සංකාර එකට තියෙන්නේ. වචන ඒකට අනුව හැඩේ ඒකට අනුව හැඩතල අරන් තියෙන්නේ. එතකොට අපි එක්ක හොඳින් කතා කරත් ඇතුලේ කුණක් තියෙනම් ඒ කුණට අනුවයි කතාව එළියට එන්නේ. කුණට අනුවයි මූණ සකස් වෙලා තියෙන්නේ. නේද? ඒකට අනුවයි යෝගී හිත වැඩ කරන්නේ. ඔහු දන්නෙත් නැහැ. හැබැයි දහම දන්නව නම් එළියේ ඉන්න කෙනාට පේනවා මෙයාට මෙහෙම දෙයක් හිතිලා කියලා. ඒ තමන්ගේ අවබෝධතා ඥානය තුලින් බාහිරේ දකින්න පුළුවන් ඕන හැටිය. තමන්ට යන්නේ ගැන බයක් එනවා. තමා මෙහෙම කෙනෙක් එක්ක කතා කරද්දී ඇතුලේ කෙලෙස් එනකොට තමන්ගේ ලොකු බයක් එනවා. මේ දහම ඉන්න කෙනාට වෙන දේවල් කියන්නේ නිකන් නිකමෙක් ගැන නෙවෙයි. අවිද්‍යාවේ ඉන්න මිනිහට කියන්නේ නිකම කියලා අපි. නිකමෙක් ගැන නොවේයි මේ කතා කරන්නේ. දහම අහලා බුද්ධ ශාසනය හොබවන සංසාර කතරෙන් එතර වෙන්න හදන කෙනෙක් ගැන කතා කරනවා. ඔහුට ඔහුව පේනකොට ඔහුට දැනෙනවා මට මේ කෙනා දකිනකොට මෙහෙම හිතෙනවා. ඔහුට හරි ලැජ්ජාවක් එනවා. ඔහුගේ හිත හොඳයි කියලා කියන්න ඔහුට කිසිම ආකාරයක බෑ. හිත හොඳයි නෑ කියලා ඔහු දන්නවා. හිත හොඳයි කියන්නේ බොරුවට තව අපි රවට්ට ගන්න තවත් කර ප්‍රකාශයක් කියලා ඔහුට පේනවා. ඔන්න ඔහු හිත දැක්ක දවසේ ඉඳලා ඔහුට තේරුණා මගේ හිත එච්චර හොඳ එකක් නෙවෙයි. මේ නිසා මම මරණයෙන් පසු යන්නේ හොඳ තැනක නෙවෙයි කියලා පේනවා. ඒ නිසා ඔහු වෙහෙස වෙන්නේ එදා ඉඳලා. හිත කියන දේ හිතෙන්ම පහ කරන්න ඇසුරු නොකර ඉඳලා සුද්ධවන්තෙක් වෙන්න හිතෙන් සචිත්ත පරියෝදපණං එය සිතේ පිරිසිදුකම පාරිශුද්ධිය දක්වා ගෙනියන්න ඔහු වෙහෙසෙන්නේ. ඒතම් බුද්ධාන ශාසනං එහමයි බුදු සසුන. ඔහු හරි සතුටටපත් වෙනවා මේ දහම අහලා. අනේ මට දැන් අවබෝධ මං කවදාවත් මන් දැකලා නැහැ. කණ්ණාඩියෙන් දැකලා තියෙන ඇහැ එක්ක ගැටිච්ච රූපයක් එතන තියෙන්නේ. මා දැකීමක් නෙවෙයි මේ මස් ශරීරය දකින්නේ ඇසෙන්. ඇස රූපයක් එක්ක ගැටෙනවා. එතකොට කණ්ණාඩියත් රූපයක්, කණ්ණාඩි පේන රූපෙත් රූපයක්. මේ වෙලාවේ මගේ ඔබ හිතුවොත් ඔබ කියන්නේ මස් කය කියලා ටිකකට හිතුවොත් ඒ කයේ තියෙන ඇස කියන ආයතනයේට බාහිර රූප දර්ශනයක් දකිනවා. එතනක් තියෙන ස්පර්ශ ආයතන දෙකක්. ඔබ මම දකිනවා කියලා දැකලා තියෙන්නේ ආයතන නොදකීමක්. බුද්ධ වචනේ පාවිච්චි නොවීමක්. බුද්ධ වචනේ භාවිතා කරන ගමන් කණ්ණාඩියෙන් බලන් කොණ්ඩේ පීර ගන්න පුළුවන්. මේ ආයතන දෙකක් පාවිච්චි වෙන තැන කියනකොට කෙලෙස් උපදින්න තියෙන පාර වැහෙනවා. කෙලෙස් උපදින්න තියෙන හැඩතල අඩු වෙනවා. මේ ඇස රූප ගැටෙනවා. එතකොට මෙන්න මෙහෙම මනෝ විඥාණයෙන් මෙහෙම සංඥාවක් පහල කරනවා, හැඳිනීමක් මනසින් දෙනවා. කොණ්ඩේ අවුල් වෙලා කියලා. ඒ මනසින් දුන්නේ. අවුල් වෙච්ච කොණ්ඩේ ගැන දන්නේ මේ පෙර සංසාරේ පුරුද්දෙන්. ඒ පුරුද්ද මනසින් දුන්නා. මේ කොණ්ඩේ අවුල් වෙලා. පෙර සසරේ පුරුද්දෙන් මේ අවුල් වුණාම මේ කොණ්ඩෙට මෙහෙමයි කරන්න කියලා ඒත් මනසින්මයි මේ සංඥාව දෙන්නේ කියලා ඔහු කවදාවත් නොදකපු දෙයක් කණ්ණාඩි දිහා බලාගෙනත් දකින්න. දැකලා ඒ දේ පවට බර නොවන විදියට ක්‍රියාත්මක කරන්න අවිද්‍යාවෙන් මුදවලා ක්‍රියාත්මක කරන්න ඔහු දන්නවා. සබ්බ කාය පටිසංවේදී මේ සීල සකස් වීම සීල ක්‍රියාකාරීත්වයන්. සංවේදී වෙමින් කියන්නේ යට අනුගත වෙමින් එය අවබෝධයට පත් කර ගනිමින් ඔහු වෙනදා නැති ඇසුරක් ඔහු ගැන ඔහු පවත්වනවා. අන්න එතනින් ඔහුගේ කෙලෙස් ධර්මයන් පාලනය වෙනවා සික්කති. ඔහුට පුදුම සතුටක් එනවා මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට මේ දුක අවබෝධ කරගත්ත කෙනාට සංසාර බැමි හටගන්න තමන්ගේ හිත තුල කියලා අවබෝධ කරගත්ත කෙනාට හිත බලන් ඉන්නකොට වැඩෙන්නේ හිත තුලම වෙනද නොතිබුණු ගුණාංග වැඩෙනවා. අර ඉන්ද්‍රිය ධර්ම වල තිබුණු සතිය දැන් බුද්ධිය බවට පත් වෙලා බොජ්ජංගයක් බවට පත් වෙලා. ඒක තමයි ඔහුගේ බුද්ධිය කියලා තියෙන්නේ. සති සබ්බොජ්ජංගය වැඩිලා.
කවදාවත් නොතිබුණු තමා ගැන දැක්මක්, තමා ගැන විග්‍රහ කරගන්න ඥානයක් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනකොට ඒක ස්ථිර වෙනකොට තමාගේ ධර්ම වෙන්නේ බොජ්ජංග ධර්ම. වෙනදා තිබුණු පාප ධර්ම වෙනුවට දැන් බොජ්ජංග ධර්ම ජීවිතාංග වෙන්න ගන්නවා. මෙච්චර දේවල් කියන් යද්දී අපිට දරා ගන්න අමාරුයි. එම නිසා අපි අවබෝධ කරපු ටික ඒ කතා කර ටික බොජ්ජංග වලට එන්නට පෙරතම කතා කර ටික ජීවිතාංග වලින් වැඩි උපමා සහිතව කතා කරනකොට මේක අවබෝධ වෙනවා. උපමාවක් අවශ්‍ය ජීවිතේට මේ සම්බන්ධ කරගන්න පහසු වීම සඳහායි. එතකොට අපේ ඇසට පේන්නේ රූප. සම්බුද්ධ ශාසනයේ ආරම්භකම ස්ථානයේ ආයතන. ඇස ගැටෙන්නේ රූප සමග. ඇසට පේන දේවල් වලට අපි කියන්නේ රූප කියලා. කනට ඇහෙන ඒවාට අපි කියන්නේ ශබ්ද. නාසයට ගැටෙන ඒවාට අපි කියන්නේ ගන්ධයෝ කියලා. දිවේ ගැටෙන ඒවාට අපි කියන්නේ රසයෝ කියලා. එතකොට කයේ ගැටෙනවට කියනවා අපි පහසයෝ කියලා. මනසේ ආරම්භ වෙන දේවල් වලට කියන්නේ මතකයෝ කියලා. එතකොට මේ දෙකට බුදුදහම කියන්නේ ආයතන කියලා. මේ දෙක බෙදෙනවා ඇස කන නාසය දිව ශරීරය මන කියන කොටස් ආධ්‍යාත්මික ලෙස පෙන්වනවා. ආධ්‍යාත්මික ආයතන ලෙස පෙන්වනවා. ඇස එක්ක ගැටෙන කන එක්ක ගැටෙන ඒ බාහිර දේවල් වල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කොටස් බාහිර ආයතන කියලා පෙන්වනවා. මේ දෙකොල්ල එකට ගැටෙන එක ආයතන දෙකක සංයෝජනයක්. මට යමක් පෙනුණා කියලා එතන නෑ. එහෙම අවබෝධ වුණු ගමන් පේන්නේ ආයතන දෙකක් පහළ වුණා කියලා. ඒ තමන් අවබෝධයෙන් බලන්න ඕන කොටසක් මුලදී. මේක පුරුදු වෙනතුරු ඕනම දෙයක් ඔබ රියදුරු පුහුණුවට ගිහලා මහන්සියෙන් ඉගෙන ගත්තා වගේ මේ ටිකක් මහන්සි වෙලා මහන්සි වෙනවා කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන එක. කරලා තමාට ගලපන්න උත්සාහ කරන එක. එතකොට මේක පේන්න ගන්න ඔය විදියට. මේ ඇස එක්ක රූපයක් ගැටෙනවා. ඇස රූපේ ගැටෙනකොට පහළ වෙන්නේ විඥානයේ මොහොතෙම. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතිපස්සෝ මේ තුන් දෙනාටයි ස්පර්ශය කියන්නේ. එතකොට මෙතන එහෙනම් ස්පර්ශය මිසක් මමෙක් නැහැ. මේ ස්පර්ශය කියන එක ඇතුළේ තියෙනවා මමෙක් නැහැ කියන එක, මම නොවේ කියන එක, මගේ නොවේ කියන එක, මගේ ආත්මය නොවේ කියන එක. අනාත්මයි කියන වචනේ මේක ඇතුළේ ගැබ්බෙලා තියෙනවා. ඒ ගැටෙන මොහොතේ මොහොත අවසන් වෙනවා. මොහොත අවසන් නම් ඒ මොහොතේ ගැටීමත් අවසන් වෙනවා. අපිට පෙනුනත් නැපෙනුනත් දැනගත්තත් නැතත් මොහොතෙන් ඉවරයි. එහෙනම් මේ මොහොතේ සියලු ගැටීම් ඉවර වුණා නම් ඒකට කියනවා අනිත්‍යයි කියලා. එන ස්පර්ශය අනිත්‍යයි. එතකොට යමක් අනිත්‍ය නම් ඒක අයිති ඒකාන්තෙම දුකට. ඒ අනිත්‍ය කියන ධර්මතාවය යටතේ පවතින ජරා මරණ දුක, සංසාර බැමි ටික, සසර දුක් ටික. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක අයිති දුකට. අන්නේ චතුරාර්ය සත්‍ය සඳහා අවබෝධය සඳහා ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන උතුම් වූ සත්‍ය ඥානය බුද්ධ දේශනාවේ හදවත හරය ලෙස සලකන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සංස්කාරයන්ගේ තිබෙන්නා වූ උපාදානස්කන්ධයන්ගේ තිබෙන්නා වූ සීල ආයතනයන්ගේ තිබෙන්නා වූ සීල ලක්ෂණ අපිට අවබෝධ වෙනකොට බුද්ධ දේශනාව කියන්නේ පුදුමාකාර සත්‍යයක්. එහෙනම් අපි ඉඳලා තියෙන්නේ බොරුවක. අන්න බොරුවෙන් මිදෙන දවස වෙන්නේ ධම්මස පහළ වුණු දවස. තමා සසරට ඇදලා තියෙන්නේ තමාගේ අවිද්‍යාව කියලා පේන දවසත් තේරෙන දවසත් එදා. මූලිකව ඉගෙන ගත්ත කෙනෙක් ධම්මස පහළ කරගත්ත කෙනෙකුට පේනවා කෙනෙක් පේනවා කියන්නේ ඇස රූපේ ගැටෙනවා. එහෙනම් අපි දන්නවා පටිච්චසමුප්පාද කොටසේ ඔය ಜಾතිය විස්තර කරනවා. ජාති සංජාති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාව ආයතනම් පටිලාභෝ යං උච්චති ජාති. ආයතනම් පටිලාභ. ඒක ආයතනයිති දුකට. එහෙනම් ඇස කියන්නේ දුකේ පහළවීමක්. රූපේ කියන්නේ එහෙනම් දුකටයිති දෙයක් කියලා පෙර නොතිබුණු සම්මර්ෂණ ඥානයක්, පෙර නොතිබුණු නුවණක්, විග්‍රහයක් ඔබට එයි. මේ විග්‍රහය එනකොට ඔබ බොහොම සිල්වත් වෙයි. ඉබේම කෙලෙස් ධර්මයන් උපදින්න තිබුණු වටපිටාව වැහිලා යයි. ඔබ මුකුත් දඟලන්න ඕනේ නැහැ. මේ අවබෝධය ලැබෙනකොට කෙලෙස් ඉපදෙන්න තිබුණු වටපිටාව වැහිලා යයි. ඔබට කිව්ව ධර්ම ශ්‍රවණය කරන්න විතරයිනේ. ඒක ස්ථිර වුණාට පස්සේ, ඒක සත්‍ය ඥානෙ වුණාට පස්සේ, සත්‍ය බවට පත් වුණාට පස්සේ, ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ, ඒ ගැන සැක නැති වුණාට පස්සේ භාවිතා වෙන්න බලය හැදෙයි.
ඕන දෙයක් එහෙමයි. රියදුරෙක් වශයෙන් ලයිසන් එක ලැබුණේ පුහුණු වෙලා හොඳට භාවිතා කරාට පස්සේ මේකත් එහෙමයි ආයාසයෙන් ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ යම් මට්ටමකට භාවිතා වෙනවා කියන එක. මොකද ධර්ම ශ්‍රවණය කරද්දී මගඵලලාභීන් පහළ වෙනවා. ඒ කියන්නේ එහෙනම් ධර්ම ශ්‍රවණය කරද්දී පෙර පිනයි මේ මොහොතේ කරන දාමයි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් ඒක බලයක් ලෙසත් එවෙලි වැඩෙනවා. ඒ පෙර සසරේ මහා බල චක්‍ර තිබුණු පිරිසට අනිත් අයටත් ඒ විදියට බලාවදි වෙමින් ඊළඟ භවයට හරි යම් දවසක යම් ශාසනයක නිවන් දකින්න යන කෙනෙක් නම් ඔහු තෝ මේ ධර්මතාවන්ම වැඩෙනවා. මොකද ඔහු දන්නව කෙලෙස් ඇසුරු කරොත් ඉවරයි. තොදෙయ్య මැරෙන වෙලාවේ රත්තරන් බඩු මතක් වුණා. මතක් වෙලා ගිහිල්ලා මැරිලා බල්ලෙක් කියලා උපන්නා. එහෙනම් රත්තරන් බඩු කියන රූපය ඇතුලේ රත්තරන් බඩු කියන්නේ රූපයක්. රත්තරන් කියන්නේ රූපයල්නේ හිතට. දැන් මැරෙන වෙලාවේ SPA හැස් නොපෙනී ගියාට පස්සේ මතක් වෙන අවසාන චුති චිත්තේ රත්තරන් බඩු කියනකොට හිතේ පහළ වෙලා තියෙන රූපයක්. ආධ්‍යාත්මිකය. මේ ආධ්‍යාත්මය තුල රූපය. ඒතොර අනිත් දේවයින් වෙන්කොට හඳුනන බව සංඥාව. ඒතොර ඒ රත්තරන් මතක් කරනකොට දැනීම සංඥාව, වේදනාව. ඒ සංඥාවත් එක්ක වේදනාව, රූප වේදනා සංඥා. ඒකට අනුව තමන්ගේ ආධ්‍යාත්මික කයේ සිත කය වචනේ. මේ බාහිර මස් කයින් මිදුණු අජ්ජත්තං වා කායේ කායානුපස්සී මේ කය ඇතුළත ආධ්‍යාත්මය තුල සූක්ෂම මේ කයක් නිර්මාණය වෙනවා. සූක්ෂම මේ ක්‍රියාවක් නිසා යම්කිසි ඇසට නොපෙනෙන තමන්ටත් නොදැනෙන මේ සූක්ෂම වූ ක්‍රියාවක් සිද්ධ වෙනවා. අන්නේ ක්‍රියාවෙන් හැදෙන්නා වූ සූක්ෂම කය මේ මොහොතේ එයාට සැදෙනවා. දහමහලා තිබුණා නම් ඒ වෙලාවේ තොදෙයටත් මේ ධර්ම ඥානෙ එනවා. මේ ආයතන දෙකක් කියනකොට අර රූපය ඇසුර නවතිනවා. එහෙම අහලා නොතිබුණු නිසා තොදෙයට රත්තරන් බඩුම ඇසුරුණා. ඒ කියන්නේ රූපෙට ඇලුනා. එන එතනම රූපකාමේ තිබුණා. කාමෝ වස්තුවට ඒ කියන්නේ තමන්ගේ ඇසුරට මේ මොහොතේ ඇසුරටපත් වෙන වස්තුවට ඇලීම මේ මොහොතේම සකස් වෙනවා. ඒ මොහොතේම ඒකට කිව්ව රූප තණ්හාවම. තණ්හාව තිබුණු නිසා නැවත තණ්හාවති කියන්නේ මොකටද? නැවත භවයට ජරා මරණ දුක ගෙන දෙන කොටසට එහෙම නැත්නම් දුක්ඛ සමුදය කොටසට. නැවත ඔහු භවයේ උපන්නා. ඉපදුනේ කොහෙද? අන්න බල්ලෙක් කියලා භවයේ උපන්නා. නේද? දැන් ඉතින් අර ජීවිත ක්‍රියාවම මේ බලුකය තුල සිද්ධ වෙනවා. ගෙදර පුතා බල්ලා ලෙස හදන්නේ තොදෙයි. තොදෙයි බ්‍රාහ්මණය. එතකොට මේ පුතාට දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ අවිද්‍යාව සහිත ලෝකයට මේක වැහිලා තියෙන්නේ. මේක හැමෝම පිළිගන්න දෙයක් නෙවෙයි අපි මේ කියන්නේ කවුරුත් මේක පිළිගන්නේ නැහැ. මේක පිළිගන්න සසර පුරුද්ද ඕන. නියා අගට පස්පිඩක් කරන් පෙන්නපු ශාසනයක් තුළ ඉන්නේ. මේ නිසා මේ ශුන්්‍යතවාද කතා කරන අය ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර සසර පින් හුරු කරගත්ත පිරිස ගැන. එතකොට දැන් එයාට තේරෙනවා මේ රූපෙට ඇලීම නිසා භවයේ එහෙම සකස් වෙනම නම් අපිට දැන් තේරෙන්න ඕන. ද්වේෂය ආවට පස්සේ මේ කය මොන වගේද? ද්වේෂය හිත ඇතුළේනේ සකස් වෙන්නේ. නේද? ඔබ ද්වේෂයට එකගයි කියන්නේ ඔබ මේ ගැන දන්නේ නැති එක අවිද්‍යාව තියෙන එක. ඒ ගැන විග්‍රහයක් ඔබට නැති එක. දැන් ඔබ බලන් ඉන්නේ කවුරු දිහාද? ද්වේෂයට ගෝචර වෙන්න, ද්වේෂය නිර්මාණය වෙන්න ගෝචර වුණා වූ බාහිර ආයතනයේ දෙස. එහෙම නැත්නම් බාහිර රූපේ දෙස. තාම ඇස රූප ගැටෙනවා. මේ ස්පර්ශය ඉවර නැහැ. මෙතන තියෙන නාම රූප ධර්මතාවක්. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. මනසේ ක්‍රියාව දිගටම සිද්ධ වීමක්. ස්පර්ශය දිගටම සිද්ධ වීමක්. මේ අවිද්‍යාව තියෙන නිසා මේ නාම රූප ධර්මතාව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මය දිගටම වැඩ කරනවා. මොකක් නිසාද? එළියේ ඉන්න කෙනා හතුරු කියලා හිතනකම්. එහෙනම් දැන් ඔබට තේරෙනවා තොදෙయ్య කියන බ්‍රාහ්මණයා රත්තරන් බඩු මතක් වුණා කියන්නේ මැරෙන වෙලාවේ රූපස්කන්ධයක් හිතේ පහළුනේ. රූප නිසා මේ නැවත භවයේ උපදින සියලු ධර්ම නිසා ඔහු භවයේ නැවත බල්ලෙක් කියලා පහළ වුණා. අපිට ඒක තේරෙනවා. ඒක සත්‍යයි. එහෙනම් බල්ලා කියන්නේ පෙර සසරේ තොදෙయ్య කියන කෙනා ඉද්දි
විශ්වයේ යම් දවසක විශ්ව ධාතුවට ආවේද එදා ඉඳලා කරපු පින්පව් සියල්ලම තමයි ඔහුගේ සසර ගමන කියන්නේ. ඒ වයින් පරිපූර්ණයි මේ කය. දැන් මේ බල්ලා කරපු පිනක් පළ දුන්නත් කන්න වේලක් ඕනනම් හොඳට හම්බෙයි බල්ලට. නමුත් බල්ලා පෙර සසරේ බල්ලාගේ පෙර පින් පළ දෙද්දි කන්න හම්බ වුණාට ඊට පෙර සසරේ පුරුදු කරලා නැත්තම් කන්න ලෝභෙන් කණ එක අඩු කරලා ප්‍රේතකමින් කෑම පාලනය කරලා ඉතිරි කරන්න කියලා පුරුදු කරලා තිබුණු නිසා කිරිබතුයි සම්බලුයි කාපු නිසා බල්ලාටත් පුළුවන් කිරිබතුයි සම්බලුයි කන්න. බල්ලාට හොඳ රසමසවුළු තට්ටුවක් ගිහිල්ලා පුතා දුන්නනේ. සුබ මානවකයා මේ බුදුහාමුදුරුවන්ගේ පලිගණ්ඩ බලාගෙන මේක ඔප්පු කරන්න දුන්නට පෙරලගෙන ගිහිල්ලා කෑවි කිරිබතුයි සම්බලුයි. එතකොට අපට තේරෙන්න ඕන පෙර සසරේ කොච්චර පින් තිබ්බත් මේ ආත්මේ පුරුදු කරලා නම් අපිට පෙර සසරේ පිනේ භුක්තියක් විඳින්න බෑ කියලා ඔබට තේරෙනවා. ඔබ කියන්නේ නැහැ මේක පිළිගත්තා. නිර්මල දහම අහනකොට ඇත්තටම හරිම ලැජ්ජාවක් බයක් එන්න ඕන. නේද? දැන් ඔබට පෙර සංසාර පිනට වාහනයක් ලැබිලා ඇති. වාහනේ ගන්න බය දූවිලි ගෑවෙනවා. දැන් පුණතරන් දුකක් විඳිනවද ඔබ? කවුරු හරි ඒකට අත තිබ්බොත් ගැටෙනවා. මඩවලකින් වෙන වාහනයක් යද්දි මඩ ඉහුනොත් ඔබ ගැටෙනවා. හැබැයි අනුන්ගේ වාහනවල මඩ ඉහුනොත් ඔබ ගැටෙන්නේ නැහැ. ඔබ යනකොට ඔබට පාරේ පේනවා වෙන කෙනෙකුගේ වාහනයකට තව කෙනෙකුගේ වාහනයට මේ මඩ ඉහෙනවා. ඔබ ගැටෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. හැබැයි ඔබ ඔබේ වාහනේ පොඩ්ඩක් හරි මඩ ඉහුනොත් ඔබ ගැටෙනවා. මේ පිනත් එක්ක දැන් පවතින ධර්මතාව. ඊට වඩා දේවල් තියෙනවා අපි දැනගන්න. ඔබට මේ දහම් ඥානය ආවොත් මහා විශාල දෙයක් පෙනේවි. මේ දැන් පොඩි දෙයක් මේ කතා කරන්නේ. එතකොට අපි සසරේ යන්න මේක ඉවරයක් නෑ. සසරේ අපි යන්න සංසාරේ අපි කරපු පෙරපින් වලින් ආනිසංස එද්දී ඔබ ඉතින් ඔය දිනුම් මැදීමක් ගත්තා කියන්නකො. ටිකට් එකක් ගත්තා. පිනක් තිබිලා ඇදුනා. දැන් පරාණ බයයි පාර යන්න. පුදුමාකාර බයෙන් පාර යන්න. පුදුමාකාර ලැජ්ජයි මිනිසුන්ට මුණ දෙන්න. ඔයාට ටිකට් එකක් ඇදුණා නේද? අහයි කියලා බයයි. දැන් මේ පින මහා බරක් වෙච්ච හැටි අපිට. ඊට පස්සේ යා වෙනද කතා කරන්නේ නැහැ. කතා කරන්න බෑ ඉල්ලාවි කියලා බයයි. හැම තැනම පිනෙන් අපි කොටු කරලා ඉවරයි. කොහොම හරි අපි සල්ලි ටිකක් හොයන් මහා ගානක් දාගෙන මුල්ලකට වෙලා හැංගිලා ඉන්නවා. මේක තමයි සසර කියන්නේ. તો දෙයියේ දා කිරිබතුයි සම්බලුයි කාපු චරිතෙම අපිට ඇවිල්ලා. ඒ විදියට එනකොට අපිට මේ විදියට ඇවිල්ලා. දැන් ඔබට තේරෙනවා මේ පෙර සංසාරේ පින ඵල දෙනවා. පෙර සසරේ පව ඵල දෙද්දී අපේව නැති වෙනවා. ලෙඩක් ආවා ඔපරේෂන් 2යි කරේ ශේෂතම ගියා. දැන් මුලින් ඉඳලා යන්න තියෙන්නේ. පොඩ්ඩක්වත් මේ ජීවිතේ අනිත්‍ය තේරුම් ගන්නේ නැහැ ඔව්. ඒකට අදාළ පුණ්‍ය ශක්තිය වැඩිලා නැතිනම් දහමක් අහලා මේක ගලපලා බලන්න ඔහුට නෑ. ඔහු හිතන්නේ මේක මට වුණු මම උත්සාහ කළා ආයි අතෙන්ට යන්න ඕන කියලා. ආයි ඔහු පටන් ගන්නවා එන්ජින් එක ස්ටාර්ට් කරගෙන. ආයි යනකොට අර පව ඉවර නෑ. ආයි සැරයක් ලෙඩක් එනවා. ආයි ඉවරයි. දෙස් තියා ගන්නවා Tamanට. අපෝ මටමයි මේක වෙන්නේ කියලා. මම්මයි මහ කරුමේ කරලා තියෙන්නේ කියලා. කියලා ඔහු මේ දහම නොදන්න තාක් ඔහු ඒ පින යොදාගෙන මහත් වූ පව් කඳක් රැස් කරගන්නවා. ඉතින් මෙහෙම ඉඳලා කවදා හරි අපි මැරෙනවා. මැරෙන වෙලාවට තොදෙයියට මතක් වුණා වගේ අපිටත් අපි ආස කරන දෙයක් මොකක් හරි කරපු පවක් මතක් වෙයි. මතක් වීමට කියන්නේ මේ චිත්තයක් පහළ වීම කියලා. මම බුද්ධ වචනේ චිත්තයක් පහළ වීම, තිතක් උත්පාදනය වීම නේද? උපාදානස්කන්ධයක් පහළ වීම. ඒකට ඇලෙනවා කියලා කියන්නේ ඒක තුල හැදුණු ඒ අණුව හැදුණු සිතකයි වචනේ Tamanට ඒ විදිහටම ඇසුරු වෙන එක. අරයා හොරා කියලා හිතුණා නම් හොරා කියලාම ඇසුරු වෙන එක. එයා හොරා කියලාම ඇසුරු වෙන එක තමයි තණ්හා මාන දිට්ඨිය විත්‍යා කියන්නේ. ඒ රූපෙට තණ්හා කරා කියන්නේ
එහෙම හිතෙන මට්ටම. එතකොට දැන් ඔබට මැරෙන වෙලාවට මතක් වුණොත් කවට හරි සල්ලි දීලා ඔබට ලැබුණේ නැහැ. දැන් ඔබට මෛත්‍රී සිතක් එන්නේ නැහැනේ. ඔබ මෛත්‍රී කියුවට එන්නේ නැහැනේ. දැන් එන්නේ ද්වේෂ සිතක්. දැන් ඔබ මැරෙන වෙලාවට තිබුණේ ද්වේෂ සිතක්. ඔබ ගිහිල්ලා කුළු හරකෙක් වෙලා උපදී. එයා ඉන්න කිට්ටුවක ඉපදේවි. එයා මේ ආත්මේ දරුණු තුවක්කුව තියෙන කෙනෙක් වුණ කුළු හරකට මෙයාට කර්මය ආවට අනින්නවත් වැඩි කාලෙ මැරෙන්න වෙන්නේ. තුවක්කුවට ඇඟිල්ල තියාගන්න බැරි වුණොත් හරකන්නලා මෙයා මරයි. ඒක හරි. ඒ අලුත් කර්මයක් වෙනවා එතන ඉඳලා. මේ ගමන ඉවර වෙන්නේ නැහැ. කවුරු කරත් චේතනහම් භික්කවේ කම්මං වදාමි. ආපු සිතෙහි ඇලීමම චේතනාව. ආපු සිතෙහි ඇලෙන්නේ නොදන්න නිසා විපාක වශයෙන් මෙනෙහි කරන්න බැරි නිසා ඇලෙනවා. ඇලෙන නිසා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන නිසා නව කර්මයක් බවට පත් වෙනවා. ඉතින් මේවා හිතන්න පුළුවන් උතුමෝ. මේ දහම අහන තැන්වල ඉන්නවනම් මේ ධර්ම ශ්‍රවණය කරන මේ තුන් ලෝකෙ තුල ඔවුන්ට මේක මේ විදියටම ගැළපී පේනවා. පෙනෙනකොට ඔහුට දැනෙනවා සාන්ත භාවයට හිතපත් වෙනවා. නිදහස් වෙනවා, හිතේ බර අඩු වෙනවා දැනෙනවා. හිත සුවපත් වෙනවා දැනෙනවා. අනිත් අයට දැනෙන්න විදියක් නැහැ. හිත සුවපත් වෙනකොට ඔහුට හිතෙනවා අනේ මම දහමෙන් මොනතරම් සතුටක් ලබනවද කියලා. ඔහු ලෞකික ලෝකේ ඔහුගේ රසාව කරගෙන වෙනද විදියටම ජීවත් වෙනවා. හැබැයි ඔහු සිත දිහා බලන අපි කියන්නේ අපිට තේරෙන වචනේ සිත දිහා බලනවා කියන එක ඔබ දන්නේ. එහෙම නැත්නම් විදර්ශනා ඥාණය මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ පංච උපාදාන ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්කම. සංස්කාර වශයෙන් බලන්න පුළුවන්කම ඔහු යොදාගෙන ඔහු පුදුම විදිහේ නිවීමක් උදා කර ගන්නවා මේ සදහම් මැස මුල් කොට. එතකොට ඔහුගේ වෙනද නොතිබුණු දැක්මක් ඔහුට ලැබිලා ඔහු දන්නෙත් නෑ. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. දුක්ඛේ ඥානං මේ හැම දෙයක්ම දුකක්මයි. කවදා හරි ඔහුට පෙනේ. සබ්බම් භික්කවේ ආදිත්තං සියල්ල ඇවිලගත්සේක අදිත්ත පරියාය සූත්‍රය. සබ්බම් භික්කවේ කිංචි ආදිත්තං කුමකින් සියල්ල ඇවිලගත්සේක්ද? චක්කුම් භික්කවේ ආදිත්තං රූපම් භික්කවේ ආදිත්තං චක්කු සම්පස්සෝ භික්කවේ ආදිත්තං. රූපෙන් ඇවිල ගන්නා ලද්දි. ඇසෙන් ඇවිල ගන්නා ලද්දි. ඇස රූප නිසා ස්පර්ශෙන් ඇවිල ගන්නා ලද්දි. විඥාණයෙන් ඇවිල ගන්නා ලද්දි. මේ විදියට මේ සියල්ල ගින්නක් ලෙස බුදුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපලට එදා දේශනා කළා. ඒ ආසාවුන් සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. අපි නිකන් ඇහිමයි මේක ජීවිතේට ගලපා බැලීමයි කියලා දෙකක් තියෙනවා. අහලා තමයි අවබෝධයටපත් වුණාම ගැළපිලා පේන්න ගන්නෙ. ගැළපිලා පේනෝ කියන්නේ Taman තමාව වෙනස් කර ගන්න එක. පේන කෙනා සිරිපාල නම් ඔහු හතුර නම් ඔබට පේන්නේ ඒ විදියට නම්. දැන් මේ ඇස ඇවිලගෙනනේ තියෙන්නේ. දැන් මේ රූපේ අවුලගෙනනේ තියෙන්නේ. දැන් ඔබේ දන්න බව සිරිපාල ගැන දන්න බව විඥානේ දැන් අවුලගෙනනේ තියෙන්නේ. ඔබට දැන් පේනවද එහෙම? මේ රූපේ එහෙනම් අයිති කොමකටද? දුකට. දුක් ගින්න. මේ ඇස අයිති කොමකටද? දුකට. එන විඥානේ අයිති දුකට. නේද? ජාති පච්චය. ජාතිය ගැන දේශනා කරද්දී නේද? සංජාති අබිනිබ්බන්ති කන්දානපාතු භව ආයතනම් පටිලාභවන ආයතන දුකයි කියන තැනට එනකම් ඔබේ විග්‍රහය. ඒ ඇස ගිනි ගන්නසේක රූපය ගිනි ගත්සේක. එහෙනම් මේ දෙකම දුකටයි මේ දුකමයි. එහෙනම් දැන් ඔබ අනුමානව මේ දකින්න දේ ස්ථිර කරගෙන ස්ථිර වේ ඥාණයෙන් බලන දවසට ඔබ තුල ඔබට පෙනෙයි. ඒ කෙනා දකින්නකොට කෙලෙසෙන්නේ නැති බව. ඔහු දැකීමක් පමණක් වෙන බවත් කෙලෙසයක් බවට පත් නොවි ඔබේ හිත ඉන් මිදෙන බවත්. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ නොවැළෙන බවත් සිත. රූපෙහි ඇලීමෙන් හට නොගන්න බවත්. ඒ කියන්නේ නූපන්න අකුසල නූපදින බව. රූපයට ඇලීම අකුසලයේ කියන්නේ ලෝභ දේශ මොහ නම්. දැන් රූපයට ඇලීම හට නොගන්න බව ඔබට දැන් පේනවා. නූපන් කුසල ඉපදුනා. කුසලයේ කියන්නේ ලෝභෙන් මිදීම, ද්වේෂෙන් මිදීම, මෝහෙන් මිදීම. එහෙනම් දැන් ඔබ ඒ රූපෙන් මිදිලා නම්, එහෙම හිතන බවෙන් මිදිලා නම් දැන් ලෝභෙන්, ද්වේෂෙන්, මෝහෙන් තමයි මිදුනේ. අන්න නූපන් කුසල් ඉපදිලා.
ඔබ දන්නේ නැති වුණාට සම්මා දිට්ඨිය කියන්නේ සම්මා වායාමයමයි. සතර සම්‍යක් ප්‍රදාන වීර්යමයි. බලන්න. අසවල ආතුර කියලා පේන එක තමයි දිට්ඨිය. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. එහෙම හිතලා කවදාවත් නිවෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මේවා සංස්කාර ධර්ම මේ දුකේ පහළවීමක්. මේ සමුදය මේ තණ්හාව පහළවීම. රූප තණ්හාව මේ රූපේ කියන්නේ තණ්හාවේ පහළවීම. රූපේ සමගම කෙලෙස් ධර්මයන් පහළ වෙන රූප තණ්හා. රූප කාම රූපේ සමගම මේ කාම බලයන්. එහෙම නැත්නම් යමන් නිර්මාණය කරන්න පුළුවන් බලයක් පහළ වුණා. ඔහුට තේරෙනවා දැන් ඔහුට එහෙම විග්‍රහ වෙනවා. එකක් දැක්කම ගොඩක් විග්‍රහ වෙනවා. දැන් ඔහුගේ හිත මහා සමාධියකටපත් වෙලා. ဒုတိ ය ධානයටපත් වෙලා ඔහුගේ හිත. විතක්ක ਵਿਚාරෙන් මිදිලා. ආධ්‍යාත්මයට සමවැදිලා. ආධ්‍යාත්මය තුල තිබෙනා වූ චේතනාවන් වලින් ඔහු මිදිලා. එම නිසා ඔහුගේ හිත උපන්න විතක්ක ਵਿਚාරයෙන් ඒ කියන්නේ අරමුණෙන් ඔහුගේ හිත මිදිලා. මිදිලා දහම බවට පත් වෙලා. එතන සමාධි දම් පීති සුඛං සමාධි සහිත ප්‍රීති සුඛේ ලෝකෝත්තර මාර්ගේ වඩන උතුමට තියෙනවා. ඔහු දන්නවා මේ ဒုတိ ය ධානය. මම දැන් දෙවෙනි උත්තම තත්ත්වයටපත් වුණා. ඒ කියන්නේ අරමුණ දැකලා අරමුණ විග්‍රහ කරනකොට අරමුණෙන් මිදිලා ඉවරයි. කෙලෙසුන්ගෙනුත් මිදිලා ඉවරයි. ဒုတိ ය ධානයට වැඩිලා. මගේ දැන් හිත හැල්ලුයි. හිත හරි ප්‍රීති සහගතයි. එතකොට ඔහුට පේනවා මේ ප්‍රීතියත් ධර්මතාවක්. මම නොවන දෙයක්. මගේ නොවන දෙයක් කියලා දකිනකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. තුන්වෙනි දැහැනට සමවදිනවා. මේ විදිහට ඔහු වෙර නොදකපු මහා ගුණාංග ඔහුගේ තුල වැඩෙන්න ගන්නවා පියවරෙන් පියවර. ඔහුට හැම පියවර පාසාම ඔහුට මතක් වෙන්නේ ඔහුගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදු පියාණන් වහන්සේ. මෙතෙක් පහළ වූ සීල බුදු පියාණන් වහන්සේලා සත්බුදු පියාණන් වහන්සේලා ලෙස අටවිසි බුදුන් වහන්සේලා ලෙස ඊට පෙර පහළ වූ අනන්ත ප්‍රමාණ ගංගානම් ගඟේ වැලි ගණනට පහළ වූ බුදු පියාණන් වහන්සේලා ගැන මෙනෙහි වෙනවා. මේ හැම යුගයකම බුදුවරු පහළ වෙලා මිනිස්සු ගලව ගන්නවා. ඔවුන් ඇස්සිස් මස්ලේ දන් දුන්නේ මේ ටික කියන්න නේද කියලා ඔහුට මතක් වෙනකොට මහා පුදුමාකාර බුද්ධ ගෞරවයක් ඔහුට අචල ගෞරවයක් ඔහුගෙන් එනවා. අචල ශ්‍රද්ධාවක් එනවා. මේ මස්ලේ දන් දුන්නේ මේ ලෝකෙන් මුහුත් ගන්න නෙවි නේද? දරුවෝ පවා දන් දුන්නේ බිරිඳවල් දන් දුන්නේ මේ සංසාර හතරෙන් ලෝකය ඈතර කරවන්න නේද? රජවාසල් තුනක් Tamanට ලැබුණු රම්‍ය සුරම්‍ය සුබ මාලිගාවල් දමලා ගියේ මේ කැලේට ගිහිල්ලා ගල් වෙනකට ගිහිල්ලා දුර්ගේශ්වරියට ගිහිල්ලා මේ ගල් කන්දක් මත ඒ අති දුෂ්කර ස්ථානේ වැඩ වාසය කරලා මේ හොයාගත්තේ අපි වෙනුවෙන් නේද? පෙර නොතිනු බුද්ධාලම්බන ප්‍රීතිය බුද්ධ ගෞරවයක් අර නිවෙන්න ඔහුගේ හිත බුද්ධානුස්සතිය දක්වා බුදුහාමුදුරුවෝ සතියේ වැඩ කරනවා. ජීවිතය තුළ බුදුන් වහන්සේගේ ගුණ සහ බුදුන් වහන්සේගේ ගුණ කඳ කැප කරපු දේවල් තමයි ගුණ කඳ වෙන්නේ. ඒවා දකින්න. එතකොට ඔහුට හිතෙනවා අනේ බුදුන් වහන්සේ මෙහෙමනම් අපි මොනවද උන්වහන්සේ වෙනුවෙන් කළා තියෙන්නේ? උන්වහන්සේගේ දහම කෙලෙසුත් කොච්චර පවක්ද? කෙලෙසුණු ටිකේ වරද මෙනෙහි වෙලා ඔහු බයටපත් වෙනවා. ඒ තරම් ඔහුගේ හිත වෙනස් වෙනවා. උන්වහන්සේ කපල කොටලා මරද්දි සාන්තිවාදී තාපසයෝ කෑලි වලට කපලා මරන්න කියද්දි දේවදත්ත රජුරෝ එදා බුදුවම්මේ කොහොම ඉවසන් හිටියද කියලා මැවෙන්න ගන්නවා හිතට. දිවි දෙනට කන්න පැන්න දවසේ කන්නනේ පැන්නේ කොහොම හින්නේ නැද්ද කියලා හිතෙනවා. උන්වහන්සේගේ ජාතකයන් හෙවත් මේ බුද්ධත්වයට බලය හදාගත්ත ආත්මයන් ගැන. ඒ ජාතක වස්තු අභූත වේදල්ල ඉතිවුත්ත නිදහන පාලි කියන මේ හැම එකකම ආදර්ශ ඔහුගේ හිතට ධර්ම දේශකයාට ධර්ම ශ්‍රවණය කරන කෙනාට එනවා. ධම්මපද ගාථා අටුවා ටීකා ටිප්පණි මේ හැම එකක්ම යොදාගෙන ඔහුගේ ජීවිතේ වෙනස් වෙනවා පරිවර්තනය වෙනවා. උට කියවන්න හිතෙන පොත් එන්නේ ඒවා ත්‍රිපිටකය අටුවාව. වෙන ඒවා කියවන්න හිතෙන්නේ නැහැ. වෙන මොකුත් බලන්නේ නැහැ. ඔහු බලන්නේ ඒවා. බල ඔහුගේ හිත කවදාවත් නැති නිර්ආමිෂ ප්‍රීතියකට බුද්ධාලම්බන ප්‍රීතියට ඔහුගේ හිතපත් වෙනවා. මේ භාවිතා කරන කෙනෙක් ගැන මේ කතා කරේ භාවිතා නොකරන අවිද්‍යාවින්න නිකම් මේක පාඩම් කරන මිනිසුන් ගැන නොවේ මේ කතාව. භාවිතා කරන උතුමන් ගැනය. එතකොට ඔහු බුදුන් වහන්සේ ගැන අචල ගෞරවයක් එනවා. ඒ අය හරි ගෞරවණීයයි බුදුන් වහන්සේ ඉස්සරහින් ඇවිදින්නත් බයයි.
එච්චරට ගෞරවණීය විදියට තියෙන. ඔහුගේ බය කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාව, උන්වහන්සේගේ කැපකිරීම ගැන තියෙන අපි මොනවද කරලා තියෙන්නේ බුදුදහම වෙනුවෙන් කියලා හිතෙනකොට උන්වහන්සේගේ පැත්තක අපි වැල හැටයක්වත් මහ පොළොවෙන් නැත කියලා හිතෙනවා. එතකොට උන්වහන්සේ මේ හොයාගත්ත දහමට පුදුම ගෞරවයක් කරන්න හිතෙනවා. අන්නේ වගේ වෙනස් වීමක් වෙනවා යාගේ. අන්නේ සම්මා දිට්ඨියටපත් වෙනකොට සර්ව සම්පූර්ණ මේ ඥානයන්. සෝවාන් මාර්ගෙත් සම්මා දිට්ඨිය. සක්‍රදාගාමි මාර්ගින් ඉන්න කෙනාගෙත් සම්මා දිට්ඨිය අඩු වෙන්නේ කෙලෙස්නේ. අනාගාමි මාර්ගෙත් තියෙන්නේ ඒත් සම්මා දිට්ඨිය. අඩු වෙන්නේ කෙලෙස්. අරිහතුන් වහන්සේ ඉන්නෙත් සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ කෙලෙසුන්ගෙන් සියලු කෙලෙස් නැවතුණා. කෙලෙස් නැහැ. කීනාශ්‍රවයි. නිකලෙස්ය. රහතන් වහන්සේය. ඒතර සෝවාන් කියන්නේ කෙලෙස් ධර්මයන් දකින්න තැන. දකින්න බලය සකස් වූ තැන. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේ සමුදය වෙන ධර්මය නිරෝධ වෙන දේවල් කියලා අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න තැන. යම් ධර්මයක් සමුදය වෙන්නේද ඒක සබ්බන්තං නිරෝධ ධම්ම මේක නිරෝධ වෙන ධර්මයක් කියලා අවබෝධ වෙන ඥාන ස්ථිර වෙන තැන. සෝවාන් මාර්ගයේ ඵලය. එනම් මේ හිතේ යන අදහස ටිකකින් බැහැලයි ඒ බැහැල යන දේ මම අල්ලගත්තොත් දාරුරුක්ක කන්දෝපම සූත්‍රය කිව්වේ බැහැල යන මහා වේගෙන් ගලන ගංගානම් ගඟේ ගහගෙන යන මහ ගහක් ඇදලා ගත්ත මෝඩ මිනිස්සෙක්. මේ මිනිස්සට කිසි වැඩක් කරගන්න බෑ. දැන් ගෙදර යන්න බෑ හොරු අරන් ගියොත් ගහ. මේ මිනිහා ගහ ළඟට වෙලා ඉන්න මුර කරගෙන. ඇදලා අන්නේ වගේ මේ කෙලෙස් කඳ අල්ලගත්ත කෙනාට අධික අපා දුක කන්න බොන්න නැතුව දුක් විඳින අනුන් ගැන අනුන්ට ඔරව දුක් විඳින. ඔරවන්න කෙලෙසෙන්න කන්න තිබුණු බඩේ තිබුණු හැකියාවක් නැති වෙලා යනවා. මූණේ හැඩෙත් ඇද වෙලා මනුස්ස මූණ නෑ යාට දරුණු රකුසෙකුගේ මූණක් තියෙන්නේ. එයයි දන්නේ නෑ. ඉතින් බැලුවම කළු තලා වැටිලා. ඉතින් ඒකට ගානෝ ටැල්කම් වර්ග පවුඩර් රෝස පවුඩර් අර පවුඩර් මේවා කර ඔරවනවා. කෙලෙස් ඇසුරු කර මූණ ඇඹුල් කරගෙන ඉන්නවා. මේ සියල්ලගෙන් මිදෙන හැටි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මං හිතනවා මේ පොඩ්ඩ කියනකොට චූටි අවබෝධයක් ඔබට එනවා ඇති. මහා අවබෝධයක් නන් නෙවෙයි. මේ අවබෝධය තමයි නිවනට යනකම් ඔබ අරන් යන්නේ. එතකොට අපි අද මේ මොහොතේ මං කතා කරන්න සූදානම් වුණේ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය සෝවාන් මාර්ගෙත්, සක්‍රදාගාමි මාර්ගෙත්, අනාගාමි මාර්ගෙත්, අරිහත් මාර්ගෙත්, සෝවාන් ඵලේ, සක්‍රදාගාමි ඵලේ, අනාගාමි ඵලේ, රහත් ඵලේ සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨිය සම්පූර්ණයි රහතන් වහන්සේට. අපි ඒ තැනට එන්න උත්සාහ කරනවා සෝවාන් මාර්ගෙදී. සම්මා දිට්ඨියටපත් සම්මා දිට්ඨිය කියන්නේ දිට්ඨියෙන් මිදෙන එක. මේ සියලු සංස්කාර ධර්මය දුකයි කියලා මෙනෙහි කරන එක. සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං. මේ දුකමයි, මේ සමුදයමයි, මේ පහළුනේ තණ්හාවමයි. සමුදය කියන්නේ තණ්හාව. මොන තණ්හාවද? කාම තණ්හා, භව තණ්හා, විභතන. කාමයකට තණ්හා වීමක්. භවයට තණ්හා වීමක්. නැවත අනාගතයට කර්ම රැස් කර ගැනීම. විභවය නැවත උපදින්න හේතුවක් හදා ගැනීම. කියලා උහුට මේ තුන්වැද ඇරුම්ම තණ්හාව පේනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. හරි බයයි ඔහු එම නිසා. මොකටද තණ්හාව? තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං. තණ්හාව නිරෝධ වෙන තරමට ඔහු කැමති, නවතින තරමට කැමති මාර්ගින්න කෙනා. රූප තණ්හාව නවතින තරමට කැමති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං. ගිරිමානන්ද සූත්‍ර නිරෝධ සංඥා. ඒතං සන්තං ඒතං පනීතං. ඒතරං සාන්තයි ඒතරං ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කරණගේ සිඳීම. සබ්බ සංඛාර සමතෝ. මොනවද සංඛාර? කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර, පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිජ්ජාපි සංඛාර. සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී උපදීන් රාගදේශ මොහ. සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ. මේ තණ්හාව ඡය වීම නැමැති නිරෝධෝ නිරෝධය නිබ්බාණං නිවනමයි. ඒතර ඔබ හිතන්න ඔබේ හිත සුද්ධ කරන එකම තමයි බුද්ධ ශාසනය. ඒ බුදුන් වහන්සේ විස්තර කරපු ලස්සන, විග්‍රහ කරපු ලස්සන. ඒ විග්‍රහය තුල එනකොට ඔබට පේනවා දැන් ඔබ දන්නවා ධර්මනේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට අපි ණය ගැති. ඒ ණය ඉවර වෙන්නේ රහත් වුණු දවසට. එතකන් අපි ණයයි. ඔබ වහන්සේ අපි වෙනුවෙන් කැලේට ගියේ. ඔබ වහන්සේ නොකා හිටියේ අවුරුදු 6ක්. මදුරු තලතල හිටියේ ඔබ වහන්සේ. මදුරු තලුව කියන්නේ මරුවා නෙවෙයි. ඒවන්ට මූණ දුන්නේ අපි වෙනුවෙන්. ඔබ වහන්සේ නිදා ගන්න පෙරවන්න දෙයක් නැතුව ගල්තලාවක් මත වැතිරුණේ අපි වෙනුවෙන්.
ඔබ වහන්සේ මේ සත්‍ය වූ ඥානය එහෙම නැත්නම් සංසාර දුක අවසන් කරන මාර්ග ඥානය වැඩෙනතුරු ඔබ වහන්සේ අනන්ත දුක් විඳි අපි වෙනුවෙන්. එතෙන්ට එන්නේ අවුරුදු 6 එතෙන්ට යන්න ඉස්සෙල්ලා ඔබ වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් අසංකේය හතරකුත් කල්පලක්ෂයක් ඔබ වහන්සේ පාරමිතා පිරුවේ. ඊට ඉස්සෙල්ලා අනියත විවරණයේදී බුදුවරු 11,20,000ක් යටතේ අනියත පාරමිතා පුරාගෙන ඇස්සිස් මස්ලේ දන් දීලා ඇවිල්ලා අනියත විවරණයේදී නියත භාවයටපත් වෙලා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට ඔබ වහන්සේ සුමේද නමින් ඒ මහා තාපසෙක් වෙලා අවිවාහකව ඉපදිලා ධ්‍යාන සම්පත්තිය වලින් 이르දි ප්‍රාතිහාර පාලා අචල ශ්‍රද්ධාවෙන් බුද්ධ ශ්‍රද්ධාව උපදවාගෙන මඩවලක වැතිරිලා තනි පද හතරක් අහලා රහත් වෙන්න තිබුණු ඒක අතෑරී අපි වෙනුවෙන් නේද කියලා ඔබට වෙනදා නොතිබුණු බුදුන් වහන්සේ ගැන මහා විග්‍රහයක් එනවා. එදා උන්වහන්සේ පද හතරක් අහලා රහත් වුණා නම් අපට ගෞතම නමින් උතුමෙක් නැත. පද හතරක් අහලා දහම අහලා නිවන් දකින්න පුළුවන් හැම බුදුවරයෙකුටම නියත විවරණේ ගන්නවා කියන්නේ නියත වෙලා ඉවරයි පද හතරෙන් රහත් වෙනවා. ඒක අතෑරලා තමයි සාර අසංකේය කල්පලක්ෂයත් 8 අසංකේය කල්පලක්ෂයත් 16 අසංකේය කල්පලක්ෂයත් එන සියලු දෙනා අනුන් වෙනුවෙන් එන්නේ. එහෙම නිසා අපි නොදැන ඕන තරම් පෙරම් පුරණ අයට බැනලා ඇති කැටිලා ඇති ඒ සියලු දේවල් ආනන්තරීයමයි. මොකද උන්වහන්සේලාගේ මහා කරුණාව නිසා. මහා කරුණාව කියන්නේ අනුන් වෙනුවෙන් එන්නේ. රහත් වෙන කෙනා අනුන් වෙනුවෙන් එන්නේ නැහැ. තමන් වෙනුවෙන් එන්නේ. නේද? ඔබ හිතලා බලන්න උපමාවක් ගන්න එපා බුදුන් වහන්සේට පැත්තකටවත් රහතන් වහන්සේ. ඔබ උන්වහන්සේ සරණ යන අය. ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සරණ යන අය. එතකොට 16 අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පුරාගෙන එන මෛත්‍රී බෝධිසත්වයොත් අපමහ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන් එනකොට දෙන්න සහෝදරවලා එදා ඉන්නකොට ගෞතම බුදු පියාණන් වහන්සේ එදා සාරාසංඛ්‍ය කල්පලක්ෂ පෙරම් පුරනකොට මෛත්‍රී බෝධිසත්වයෝ 12 අසංකේයයක් පෙරම් පුරලා. මේ වගේ තුන් ගුණයක් පෙරම් පුරලා ඉන්නකොට තමයි නියත විවරණය ලැබිලා තියෙන්නේ. කාලය අනුව බැලුවොත්. එතකොට ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂ පරිපූර්ණ වෙනකොට මෛත්‍රී බෝධිසත්වයන්ගේ පූර්ණ වෙලා ඉවරයි. උන්වහන්සේ අද තුසිත භවනේ ඉඳගෙන මෙහි බලාගෙන ඇති මනුස්ස ලෝකේ බුදුසසුන බැබලෙනකම් බලාගෙන ඇති තුසිත දිව්‍ය ලෝකේ ඉඳන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පරිපූර්ණ කරලා පාරමිතා සම්පූර්ණ කරලා අවසන් කරේ ගෞතම බුදුන් වහන්සේ බුදු වෙනකොට. එදාට සාරාසංඛ්‍ය ඉවර නම් උන්වහන්සේගේ අසංකීය ගාන සම්පූර්ණයි. තේරුණානේ? බලාගෙන ඇති මේ මනුස්ස ලෝකේ නැවත ධම්ම හොයාගෙන එන පිරිස ධම්මානු ධම්ම පටිපන්න වෙලා නිකලෙස් වෙලා ඒ තමන්ගේ රහසේ තිබුණු කෙලෙස් ධර්මයන් රහසේම අනිත් අයට නොදැනෙන්නම රහසේ පටන් ගත්ත දේ රහසේම අනිත් අයට නොදැනෙන්නම අතුරුදහන් කළා නැති කරලා බංග කරලා තුච්ඡ කරලා හීන කරලා අයින් කරලා දාලා න කම්පති වෙනස් නොවන තත්ත්වයට මූණ පොඩ්ඩක්වත් වෙනස් නොවුණු. මොඳ බලන්න එතකොට කොහොමද මගපලලාභී ආතුමා කොහොමද ඉන්නේ? පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. කෙනෙක් දැක්කට ඔහු හතුරෙක් කියලා දැක්කම මූණ රිලා මූණක්, කටුසු මූණක්, ගෙබි මූණක්, කිඹුල් මූණක්, කොටි ව්‍යාග්‍ර මූණක් එන්නේ නැහැ. ඒ මූණ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වයින් කම්ප නොවන මට්ටම න කම්පති න චලති වෙනස් නොවන. දැඟලිලි නැහැ. න වේදිත විඳවීම නැහැ. න බයති. උන්වහන්සේ සංසාර බය අවසන් කරන නිසා උත්තරීතරත්වයේ ඉන්නවා. ඔව් ඔන්න රහතන් වහන්සේ කෙනෙක් කියන හිතෙන් මැවෙන්න ඕන දැන් ඔබට. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔබට අසවලා බැන්නා කියවට දඟලන්නේ නැහැ. පොඩ්ඩක්වත් නැහැ. ඒ ඔක්කොම ප්‍රවෘත්ති, තොරතුරු. ඒ ඔක්කොම අනිත්‍ය දේවල්. ඒව ඇති වෙලා නැවතිනවා, නැති වෙනවා. පුදුමාකාර සැනසෙල්ලක් ලබනවා බුද්ධ වචනය භාවිතා කිරීමෙන්. අන්නේ විදියට තමන් මගඵල ලබනකොට මේ දැන් තමන් මේ අහපු ධර්ම ශ්‍රවණයේදී ලබා ගන්න කරුණ මත තුන් ලෝකේ සියලු දෙනාම මේ හටගන්න සිතවිල්ල එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධේ ස්කන්ධ පහ මම වෙන්න නොදී ඒ අනිත්‍ය කොට මෙනෙහි කරමින් ඒ දුකක් කොට මෙනෙහි කරමින් ඒ අනාත්ම කොට මම නොවන මගේ නොවන මගේ ආත්මයක් නොවන විදියට මෙනෙහි කරමින් ඒ වීරෙන් ඔහු ඒ ක්ලේශය පහ වෙන්නට හරිනවා අසුරු නොවෙන්නට හරිනවා. ඒකයි
උපන් අකුසල් පහ කරනවා කියන්නේ. එහෙම පහ කරනකොට ඒ ඇසුරු නොකරොත් ඇසුරු කරොත් නැවත එනවා. ඇසුරු නොකර නිසා නැවතෙන එක නවතින එකයි නූපන් අකුසල් නූපදිනවා කියන්නේ. එහෙනම් අපි කතා කරන මොහොතේ නූපන් අකුසල් නූපදින තත්ත්වේ ඉඳන් කතා කරන්නේ. ඒ ඕනම කෙනෙක් නූපන් අකුසල් නූපදින්නේ මොකක් නිසාද? උපන් අකුසල් පහ කරන නිසා. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙන නිසා. සම්මා වායාම. එතකොට ඔහු වෙනස් නොවුණු කෙනෙක්. සෝවාන් කෙනෙක් නම් සියුම්ව වෙනස් වුණත් ඔහු වෙනස් වීම ටක් ගාලා තිබුණු තත්ත්වයටපත් කරගන්න අවබෝධ ඥාන තියෙන කෙනෙක්. හිතෙන් ඔහු සමාව ගන්න කෙනෙක් මේ කෙලෙස් ටිකට පුළුවන් නේද මම ලව්ව මහ කර්මයක් රැස් කරලා මටම විපාකයක් එකතු කරලා මේ කිසිම පරත්තරන් නොපෙනෙන මේ මෝඩ සංසාරේ විඳවන කෙනෙක් කරලා මම කොහේ හරි උපදවන්න මේ කර්මයට පුළුවන්කම තිබුණා බුදුන් වහන්සේලාගේ සෙනෙහස මට නොලැබුණු කාලේ කියලා ඔබට හිතෙනවා. දැන් ඒ සෙනෙහස හෙවද්දාම ඔබට ලැබුණු නිසා ඔබ කවදාවත් නැවත උපදින කෙලෙස් නිසා භවයේ කොහෙවත් ආයි උපදින එකක් නැහැ. අන්නේ අවබෝධය ඔබට ලැබිලා ඇති. ඉතින් සංසාර ගමන අපි හිතනවා හොඳ එකක් කියලා නේද? කොහෙද හොඳ වෙන්නේ? අපි දැන් හැංගිලානේ ඉන්නේ. අපි නෙවි ලෝකේ කවුරුත් හැංගිලා ඉන්නේ. ගුවන් යානා යන්නෙත් පුජ්‍යලි කුමාර වලට විතරයි. දැන් යන්නේ නැහැ කවුරුවත්. රටින් රට ඇවිදින්න සංචාරය යන්නේ නැහැ. කොච්චර බයෙන් ඉන්නේ? කඩේකට ගිහිල්ලා බඩු ගන්න ඈතින් මූණ වාගෙන. නේද? ඉතින් මේ යුග අපේ පව්පින් මත වෙනස් වෙලා අපිට ලැබිච්ච දඬුවම් මේ මොනතරම් බියකරුද නේද? වැරදිලා හරි හුස්මක් ගත්තොත් එයාගේ තිබිච්ච ඇදිලා ඇවිල්ලාලු අපිට. ඊට පස්සේ අපිට හුස්ම ගන්න බෑ අනුන්ගේ හුස්ම ගත්ත නිසා. අනුන්ගේව ගත්ත නිසානේ. දැන් එහෙනම් ඇතුළෙනුත් අනුන්ගේ සංකල්ප ගත්ත නිසා අපිට කොරෝනා වලින් මැරෙන්නේ කාත්මයයි. සංසාරේ කොච්චරනම් මෙරි උපදෙයිද මේ සංකල්පය නිසා. මේක තමන් විසින් අතහරින තුරු අවබෝධයෙන්. දේවදත්ත 550 ජාතකයට අනුව 40 වතාවක් ගැටි ගියා නොදන්නකම නිසා. බුදුන් ආත්මෙත් බුදුන් වහන්සේගෙන් පරිගන්නව නොදන්නකම නිසා දේවදත්ත. නේදාම නොදන්නකම නිසා. සිදුහත් බෝසතාණන් වහන්සේට මස්සිනා වුණු දේවදත්ත පැවිදි වෙලා සම්මා සම්බුදුන් වහන්සේ යටතේ පැවිදි වෙලා කරේ හතුරුකම්මයි. අවිද්‍යාව මුල් කොට නොදන්නකම මුල් කොට දේවදත්ත සතර අපාය නිරයට යනකොට ඒ ආපු සංකල්පය අසුරු කරලා නිරයට යනකොට කෝකාලික මහණත් ඒ විදියටම ආපු සංකල්ප අසුරු කරලා නිරයට යනකොට අඟුලිමාල තමන්ගේ පෙර තිබුණු පින මතු කරගත් පිනෙන් බුදුන් වහන්සේගේ අප්‍රතිහත වීරියේ ප්‍රතිඵලයක් ලෙස පින් තිබුණු නිසා සසර පුරුද්ද විවරණ අරගෙන තිබුණු නිසා බුදුන් වහන්සේ කෙනෙකුගෙන් විවරණ අරගෙන තිබුණු නිසා අදත් අපි වන්දනා කරන උත්තමයේ බවට මේ දහම ඉස්සරහපත් උනේ අපිටද ආදර්ශයක් දෙමින් මතු පරපුරටද බලවත් ආදර්ශයක් දෙමින් එහෙනම් මොන පව කරත් ඔබට සසරින් ගැලවෙන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන්නේ දහම අවබෝධයයි බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාවයි ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පවතින අචල ශ්‍රද්ධාවයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒ ශ්‍රවණය කරන දහම ගලපා බලන ශක්තියයි. ඒ දිගටම මේ කල්යාණ මිත්‍ර සම්පatti පවත්වන ශක්තියයි විතරයි නේද? යෝනිසෝ මනසිකාරය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ධම්මානුධම්ම පටිපන්න ධර්ම ශ්‍රවණය මේ සියලු ශක්තිය එකතු වෙනකොට මේ සියලුම දේවල් ඔබ තුල ඉබේ සිද්ධ වෙනවා. අපි බලාගෙන හිටියම අපි තේරුම් ගත්තොත් උරුවෙල් කාශ්‍යපල ධර්ම ශ්‍රවණය කරන ගමන්ම රහත් වෙලි ඉවරයි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඔබට යම්කිසි බලය තියෙන කෙනෙක් කියනකොට අපි තුල ඒක ක්‍රියාත්මක වෙනවා. බලවත් කෙනෙක් කියනකොට ක්‍රියාත්මක වෙනවා නේද? අපිට නිකන් ඉන්න පාර යන මිනිහෙක් අරයිනෙන් යන්න කිව්වට යන්නේ නැහැ. එහා පැත්තේ අයිනෙන් යන්න කිව්වට යන්නේ. එයාට ගහන්න අපි පෙළඹෙනවා. වැරදිලා හරි ටිකක් බලගතු කෙනෙක් කිව්වනම් අර පැත්තෙන් යන්න කියලා නේද? දරුණු නීති අතර ගත්ත කෙනෙක් වෙනවා අර පැත්තෙන් යන්න කියලා
අපි කොහොමත් ඒ පැත්තෙන් යැවෙනවා. එනකොටත් එහෙන් යවෙනවා අරක මතක් වෙලා බයටම. නේද? එහෙම නොකරොත් දරුණු දඬුවමක් දෙනවා කියලා මහ දඩයක් ගහනවා කියලා දැක්ක කොහොමත් ඒ පැත්තෙන්ම යන්නේ. එහෙනම් ඔබට තේරුණොත් මේ සංසාරේ මේක නිසා භවයට වැටෙනවා කියලා ඔප්පුනොත් කවදාවත් ඔබ ඒක ඇසුරු කරන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සියල්ලම අපට දේශනා කළේ ඉවරයි. කාම තණ්හා කාමයන්ටයි ඔබ මේ තණ්හා කරේ. කාමයන් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන්නේ කාම. මේ කාමයන්ටයි ඔබ තණ්හා කරේ ඇලුනේ. ඇලුණු නිසා තොදෙය බ්‍රාහ්මණය බල්ලෙක් වුණා. රත්තරන් කියන්නේ රූපයක්, රූප කාමයක්, රූප තණ්හාවක්. ඔහු නැවත භවයට බල්ලෙක් කියලා වැටුණා. නේද? ඉඩම මතක් වුණු ගොවියා ඌරෙක් කියලා ඉපදුනා. රූප එහෙනම් ඒ තැන්වල තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔහු ගිහිල්ලා ඌරෙක් වෙලා උපන්නා. සිවුර මතක් වුණු හිමිනම කාවෙක් කියලා සිවුර මත පහළ වුණා. එතකොට එතනක් තිබුණ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම කියන්නේ රූපෙට. එතකොට රූපකාම, ශබ්දකාම. ඒ මොනවා වුණත් අපිට මරණාසන්න වෙලා අපිටත් මොකක් හරි මතක් වෙයි. දහම දන්න කෙනාට ඔබ ආරක්ෂා කරන්නේ, ඔබ බේරන්නේ දහම නිසා. ඔබට gedara මතක් වෙයි. එතකොටම gedara කියන්නේ රූපයක් පහළ වුණා කියලා. හිතෙන් බුද්ධ පණිවිඩ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මතු කරලා දෙයි. මේ දහම රූපයක් කියලා. දෙනකොටම රූපයට ඇලෙන එක නැවතුණා. සත්‍ය ඥානය පහළ වුණා. යථා භූත ඥානය පහළ වුණා. නොඇලී සිටීමේ බලය පහළ වුණා. ඒ මොහොතේම ඔහු ගැලවී අවසන්. ඒ මොහොතේම ඔහු රූපෙන් මිදුණා. කෙලෙසුන්ගෙන් මිදුණා. නිවනටපත් වුණා. ඒ රූපෙට ඇලුනා නම් අපි හිතමු මරණාසන්න වෙලාවේ ඔබේ හතුරෙක් මතක් වුණා. ඔහුට ඇලුනා නම් ඔබ ඔහු පසුපස යන, ඔහුගෙන් පලිගන්න තත්වයකට හෝ මහා නිරේක ගිහිල්ලා ඔබ උපදිනවා. ඔබ බේර ගන්න කාටවත් ඔබේ මේ යාළුව එන එකක් නැහැ. මේ සමාජ ක්‍රම ඔබ විසින් හදපු මේ සමාජ ක්‍රම ඔබව ගලව ගන්න එන එකක් නැහැ. ඔබ විසින් දියුණු කරපු මේ කාපට් පාරවල්, කොන්ක්‍රීට් වනාන්තර ඔබව ගලව ගන්න එන එකක් නැහැ. මේක ඉතාලියක් කරන්න කිව්වට මේක ඉතාලිය වගේ ටවුන් හැදුවට ඔබව ගලවන්නේ නැහැ. ඒව ඕන බාහිරේ ඕන ඇති. නේද? එදත් බුදුහාමුදුරු සරණ ගියපු අය නගර හදන්න ගියේ නැහැ. සාරිපුත්ත මොග්ගලන්ලා කැලේ පැත්තකට වෙලා හිටියා මිස. මේක බැරි අය තමයි කෑ ගහන්නේ එහෙම. එතකොට දැන් මේ දියුණු කරපු දියුණුවේ මොනවද තියෙන්නේ? දැන් මේ ලෙඩේට බය ඒක අස්සෙම හැංගිලා මිස. සුනාමියේදී මොන දියුණුවක්ද නේද? රේඩාර් තාක්ෂණයේ තිබුණායි හොයාගත්තයි කියලා දුවලා බේරෙන්නේ. ගේ දාලා දුවන්නත් බෑනේ. කීයක් උස්සන් දුවන්නේද? මතක් වෙච්ච ඔක්කොම බෑග් වල දාගෙන දුවනවා. ඩෙන්ටිටි අය. බැංකු පොතුයි. රත්තරන් බඩු ටිකයි. ඕක ගන්නකොටම ගහගෙන ගිහිල්ලා. නේද? එතකොට තොදෙයියට නම් මතක් වුණේ රත්තරන් බඩු. මේ මිනිස්සුන්ට ඩෙන්ටිටියත් මතක් වෙලා. තව ගන්න බැරි වුණු ටික මතක් කළා මේ දුවන්නේ. ඊයේ ගෙනා කේතලේ, අලුත්ම කේතලේ සුදු යකඩ හීටරේ හොඳයි. සද්ද අඩුයි හරි සීදේවි කේතලේ. දැන් සීදේවි කේතලේ කියද්දි ගහගෙන ගියා. කේතලයක් හැඩයට ගිහිල්ලා සතෙක් කියලා උපදී. නැත්තම් නිරයක ගිහිල්ලා උපදී. තොදෙයියට මතක් වුණේ රත්තරන් බඩු වගේ තමයි. දැන් අපි බලමු අපිට මේ මතක් වෙන ඒවා අපි මේ ඇසුරු කරන ඒවා දියුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත භවයේ අපි දියුණු කරලා තියෙන්නේ. එහෙනම් මේ තුලම ඉඳගෙන මේවා දියුණු කරන ගමන් මෙහිදී අනර්ථය මෙනෙහි කරන්න. වැඩ කරන ගමන්ම මේවා සංස්කාර විදියට අනර්ථ විදියට දකින්න. මම ඔබට මුලින්ම පටන් ගත්තේ පාර පනින කෙනාට මතක් වෙන දේවල්. ඌ පාර පනින එක නැවතුනේ නැහැ. පාර පැන්න කියලා අරව එන එක නැවතුනේත් නැහැ. නේද? ඔබ දැන් කෙනෙක් එක්ක කතා කරද්දි මොන තරම් දේවල් හිතට එනවද ඔබේනේ? ඔහු එක කතා කරන එක නවතින්නේ නැතුව වගේ එහෙනම් දහමත් ඔය වැඩ කරද්දි ගලපන්න. දැන් ඔය තේරුණාද ඔබ මේ කැලේට ඇද්දා නෙවෙයි කැලෙන් ගොඩට ඇද්දා. දැනටයි ඔබ කැලේක ඉන්නේ. නේ දැනටයි ඔබ සත්වයෙක් වගේ ඉන්නේ. එදාටයි සත්තානම් විසුද්ධිය වෙන්නේ.
ඉතින් හොඳ දෙයට නරක අර්ථ දුන්නා යම් යුගයක ලංකාවේ. නරක දේ නිවැරදි කියලා ප්‍රකාශ කරා. මේ නිසා මේ දහම අපට නැතිව ගියා. නැවත දහම ජීවමාන වෙන යුගයේ මේ. ඉතින් මම හිතනවා සම්මා දිට්ඨිය ගැන පොඩි අවබෝධයක් ලැබෙන්නට ඇති. සම්මා දිට්ඨිය කියන්නේ ඒකාන්තෙම ආයතන වල ඉඳලා මේ දුකමයි පහළුනේ කියලා මෙනෙහි කරන්න පුළුවන් ශක්තිය. අසවලා හතුරා හෝ අසවලා මිතුරා හෝ අසවල් දේ හැඩයි හෝ කැතයි හෝ පහළ වෙන සියලෝම සංස්කාර ධර්මයන් ඒවා සංකත ධර්මයන්මයි. ඒවා කෙලෙස්මයි. ඒවා අනිත්‍යමයි, ඒවා දුකමයි, අනාත්මමයි කියලා මෙනෙහි කරන්න. නේද? ලෝක ජීවත් වෙන ගමන්ම මෙනෙහි කරන්න. කන ගමනොත් බොන ගමනොත් කායිතේ පීතේ සායිතේ මේ හැම තැනකම මෙනෙහි කරන්න. පුරුදු කරන්න. පුරුදු වුණාට පස්සේ එතකොට බන්දුල මල්ලිකාවල වේලුකණ්ඨක නන්ද මාතාවල වගේ අති උදාර වූ ශාසනයෙන් ගන්න තියෙන ඉහළම පණිවිඩය ගන්න කෙනෙක්. ශාසනයෙන් ලැබෙන ඉහළම පණිවිඩය තුල බලය ලබා ගත්ත කෙනෙක් බවට ඔබපත් වෙයි. හැබැයි ඔබ දුකෙන් නිදහස් කෙනෙක්මයි. ඔබ නැවත මේ සංසාරයට නොයන කෙනෙක්මයි. බුදුන් වහන්සේලාගේ පහස ලබන්න ඒ උතුම් බුද්ධ භූමියට යන කෙනෙක්මයි. ඒ අජරාමර සාන්ත නිවනට යන කෙනෙක්මයි. මේ සියලු ධර්ම කරුණු අපි අද කතා කළ සියලු ධර්ම කරුණු ඔබටත් තුන් ලෝකෙටම මනුස්ස ලෝකෙ සැමටත් പ്രേත ලෝකෙ යක්ෂ ලෝක සතර අපාය ඇතුළු සියල්ලටත් අති පින්වත් රජයටත් පින්වත් මහ සංඝරුවනටත් මහ බලයක් ලෙස මහ ශක්තියකින් මේ කළ යුතුයමයි කියලා දැඩි අධිෂ්ඨාන පහළ වෙලා තුන් ලෝකෙ ගලව ගන්න ඒ උදව්වත් ඒ අයටත් මේ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණේ ආනිසංසින් තුන් ලෝකේ සංසාර කතරෙන් එතර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් හැමතෙම පෙර තියෙන සියලු පින් මතුවලා ධම්මස පහළ වෙලා හැම කෙනාගේම ධම්මස බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සියලු රෝගය තුන් ලෝකෙන් අතුරුදහන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම කෙනාගේම පෙර පින් මතුවලා නිරෝගී සුවයෙන් ජීවත් වෙන තුරු කිසි කරදරයක් බාධාවක් නැතුව තමන් කර පින් මත ජීවිතේ පවත්වා සසර කතරෙන් එතර වෙන්න තුන් ලෝකෙටම බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාව අදට අපි මෙසේ સમાપ્ત කරනවා. අපට මේ උතුම් ධර්ම කරුණු මේ දහම දේශනා කළ අපි හැම කෙනාගේම අති පින්වන්ත ගුරු දේවයාණන් වහන්සේලා වන ලෞතර ආසාන්තිනායක තථාගත අමාමෑණී මහා කාරුණික තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීලම තිලෝගුරු අමාමෑණී මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේ ධර්ම සාකච්ඡාවේ සීල පුණ්‍ය ශක්තිය උන්වහන්සේලාට අසම සම උත්තම පූජෝපහාරයක්ම වේවා.